Samma sambuddhassa. බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං Buddhaṃ සරණං saranam ගච්ඡාමි gacchāmi. ධම්මං සරණං ගච්ඡාමි ධම්මං Dhammam saranam gacchāmi. සංඝං සරණං ගච්ඡාමි Sangham saranam gacchāmi. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි Yampi buddhaṃ saranam gacchāmi. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි Yampi dhammam saranam ဒ gacchāmi. ုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි Yampi sangham saranam gacchāmi. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි සතියම්පි Buddhaṃ saranam gacchāmi. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි Yampi dhammam saranam gacchāmi. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි යම්පි Sangham saranam gacchāmi. තිසරණ ගමනං සම්පුන්නං Amatante. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි Pāṇātiපාṭā vīramani sikkhapadaṃ samādhiyāmi. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි Adinādānā vīramani sikkhapadaṃ samādhiyāmi. කාමීසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි Kāmesu miccāචārā vīramani sikkhapadaṃ samādhiyāmi. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි Mussāvādā vīramani sikkhapadaṃ සුරාමීරේ මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි Sāmīre majjapamādaṭṭhānā vīramani sikkhapadaṃ samādhiyāmi. මේ තිසරණ සහිත වූ මේ තිසරණ සහිත වූ පංචශීලය පංචශීලය මාර්ගඵල මාර්ගඵල නිවන් අවබෝධ වීම පිණිසම නිවන් අවබෝධ වීම හේතු වේවා හේතු වේවා. තිසරණේන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත ආමන්තේ. සාදු 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 කරුණාවන්ත ගුණපෙර සත්පුරුෂ පින්වතුනි රත්නපුර මිනිපුර අමාසාද තපුවනාරාණ සේනාසනයේ සිට සජීවීව එසෑම අඟහරුවාදා දිනකම පවත්වන සජීවී ධර්ම සාකච්ඡා වැඩසටහන මේ ආරම්භ කරන්නේ මිනිපුර අමාසාද තපුවනාරාණ සේනාසනයේ සිට අප ශිෂ්‍ය අපරැකේ පඤ්ඤාසාර පින්වත් පොඩි හාමුදුරුවන් වහන්සේ ඒ වගේම මේ වැඩසටහනේ ප්‍රධාන දායකත්වයේ දරන අපේ ධම්මික ගමගේ මහත්මයා එදයාපර නොන මහත්මයා අපේ සාන්ති මහත්මිය ඒ පින්වන්ත දරුවා ඒ වගේම විවිධ රටවල්වල සිටි මේ පුණ්‍යවන්ත ඔය සත්පුරුෂයෝ හැමදෙනාම අදත් ධර්ම සාකච්ඡාවට සහභාගී වන අවස්ථාව. පින්වත්නි ඔය ඇත්තන්ගේ අවධානය අද අපි මුලින්ම
මේ කරුණට යොමු කළොත් හොඳයි කියලා කල්පනා කළා. ඒ තමයි පින්වත්නි ඔබ ඊටාම මනවින් පංචස්කන්ධය දැන හඳුනා ගන්නට ඕනේ. නාම රූප ධර්ම ඊටාම මනවින් දැන හඳුනා ගන්නට ඕනේ. ධාතු ආයතන ඉන්ද්‍රියයන් ඊටාම මනවින් හොඳට දැන හඳුනා ගන්නට ඕනේ. ඒ දැන හඳුනා ගැනීම නිසා ඔය සත්පුරුෂයින්ට ඇතිවන අවබෝධය ඕන වෙනවා. ඒ අවබෝධය නිසා මෙතෙක් කාලයක් ඒ ධර්මතා දැන හඳුනාගත්තේ නැති නිසා ආත්මය කියලා, මෙතෙක් කාලයක් ඒ ධර්මතා දැන හඳුනාගත්තේ නැති හින්දා මම කියලා, මෙතෙක් කාලයක් ඒ ධර්මතා දැන හඳුනාගත්තේ නැති නිසා සත්‍යයේ පුද්ගලයෙක් කියලා යම්කිසි සංඥාවක් ඔබට ඇති වුණාද? ඒ සංඥාවේ වැරැද්ද දකිමින් එවැනි සංඥාවක් නැතිව පින්වන්තෝ ඒ සත්පුරුෂයිනට මේවා මේ ධර්මතා හටගන්නේ මේ හේතුන්ගෙන්, මේ හේතුන්ගෙන් මේ විදිහට බාහිර හේතු, ආධ්‍යාත්මික හේතු, ආහාර වගේ හේතු, උණුසුම වගේ හේතු, සිත වගේ හේතු, මේ ජීවිතේ කලින් භවවලට සම්බන්ධ කර්මී වගේ හේතු, මේ වගේ පින්වත්නි විවිධාකාර හේතුන්ගෙන් හටගත්ත ගමම්ම නැතිව යද්දිම හේතු හින්දා හටගන්න, ඒ හටගත්ත ගමම්ම නැතිව යද්දිම හේතු හින්දා හටගන්න, ඒ වගේ ඇතිව නැතුව යන නාම රූප ධර්ම වැඩපිළිවෙලක් බව ඔය ඇත්තන්ට අවබෝධ වෙන්නට ඕනේ. පින්වත්නි, ඔය පුණ්‍යවන්තයෝ ඔබේ චිත්තසංතතිය කුසලයන්ගෙන් පුරවා ගන්නට ඕන. කුසලයේම හැසිරෙන්නට ඕනේ. කුසලය හඳුන්වන ජනප්‍රිය වචනේ තමයි පින කියලා කියන්නේ. ඒ කියන්නේ ඔය පුණ්‍යවන්තයෝ ඔබේ මුළු ජීවිතේම පින්කමක් බවට පත් කර ගන්න ඕන. ඒක මව්පිය උපස්ථාන අඹසම් යුතුයකම් ආදී හැම කවුණකින් වගේම ඔය සත්පුරුෂයෝ හැකියා, ව්‍යාපාර, දූ දරුවන්ගේ මේ හැම කටයුත්තකදීමත් අලෝභය, අදෝසය, අමෝහය කියන තත්වයක ඔබේ චිත්තසංතතිය පවත්වා ගන්නට ඕනේ. නුවණින් හැමදේම මෙනෙහි කරන්නට ඕනේ. ඒ කියන්නේ යෝනිසෝ මනසිකාරය. අපි උපාය මනසිකාරය කියලාත් ඒට කියනවා. මේ ධර්මතා අපි නාම රූප ස්කන්ධ ධාතු ආයතන විදිහට කතා කරන මේ ධර්මතා හටගන්න විදිහත්, ඒ උප්පත්තිය වගේම ඒ විනාශය, ඒ ධර්මතාවයන්ගේ පැවැත්ම සිදුවන විදිහේ තිලක්ෂණය ආදී විදිහට මේ ධර්මතා නුවණින් විමසා බලන්නට ඕනේ. ඒ ගමනට ඔය පින්වතුන්ට රුකුලක් ඕන. ඒ ගමනට ඔය පින්වතුන්ට ආරක්ෂාවක් ඕන. යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරන පින්වතුන්ට තමයි සම්මා දිට්ඨිය ඇති කරගන්න පුළුවන් වෙන්නේ. ඒ වෙනුවෙන් යන ගමනේදී ඕන කරන ආරක්ෂාවල රුකුල රැකවරණය වෙන්නේ දීර්ඝායුෂ ඕන. ඒ වගේම කර්මජ වශයෙන් හටගන්නා හැම දෙයකම අකුසලයක්
ඇති නොවෙන්නට කුසලයක්ම වන්නට වග බලා ගන්නට ඕනේ. ඔය පින්වතුන් චක්කු ප්‍රසාද රූප දසකේ කර්මජ වශයෙන් හටගන්න බව අවබෝධ කරගන්නට වෙනවා. සෝත ප්‍රසාද රූප දසකේ ගාන ප්‍රසාද ජීවහා ප්‍රසාද රූප දසකයෝ කර්මයෙන් හටගන්න බව අවබෝධ කරගන්න වෙනවා. කර්මයෙන් හටගන්නා මේ විවිධාකාර වස්තු ප්‍රසාද රූප දසකේ භාව ප්‍රසාද රූප දසකය භව රූප දසකය ඒ වගේම කාය රූප දසකය මේ විදිහට පින්වත්නි ධර්මතා හඳුනාගෙන ඒවා හටගන්වන හේතු දැකලා ඊතරම කුසලයේ මේ සත්පුරුෂයෝ හැසිරෙන්නටම ඕනේ. පින්වත්නි නිරන්තරයෙන්ම කුසලයේ රුකුල ලැබමින් ඔබ නිවැරදිව දකින්න මේ චතුරාර්ය සත්‍ය ධර්මය චතුරාර්ය සත්‍ය ධර්මයේ දුක්ඛ සත්‍ය කියලා කියන්නේ පංච උපාදානස්කන්ධයටම තවත් නමක් ජාතිපි දුක්ඛ ජරාපි දුක්ඛ ව්‍යාධිපි දුක්ඛ ආදී විදිහට තියෙන මේ පංච උපාදානස්කන්ධයටම තවත් නමක් තමයි සත්පුරුෂ පින්වත්නි දුක්ඛ සත්‍ය කියලා කියන්නේ. එතකොට දුක්ඛ සත්‍ය වෙන පංච උපාදානස්කන්ධය නැත්නම් නාම රූප ධාතු ආයතන ආදී මේ ධර්මතා හටගන්වන හේතු දකිමින් එහි පැවැත්ම ඊතා ප්‍රබල තත්ත්වයට පත් කරන්නේ කියන්නේ පින්වත්නි මාර්ගඵල ලබන තත්ත්වයේ දක්වා ආයුවාන සැබ්බල ප්‍රඥා ආදී සියල්ල ලබා දෙන කුසලී නැත්නම් පුණ්‍ය කර්මවල ඔබ හැසිරෙන්නට ඕනේ. මේ විදිහට කටයුතු කරගනිමින් පින්වත්නි චතුරාර්ය සත්‍ය අවබෝධ ඥානයෙන් කෙලෙසුන් අසන්නට මේ මනුස්ස ජීවිතයේදී කටයුතු කරගන්නට ඕනේ. පින්වන්තෝ යේතු නාම රූප කියන වචන වලින් කියවෙන කරුණු ස්කන්ධයම තවත් විදිහකින් ධාතු ආයතන ඉන්ද්‍රිය ඒ ධර්මතා හොඳට දැනගන්න දැනගෙන වටහා ගන්න අවබෝධ කරගන්න ඒවාට ආත්මේ මම කියා ස්ථීරව පවතින දේවල් විදියට හිතාගෙන හිතීමෙන් කතා කිරීමෙන් කල්පනා කිරීමෙන් තීරුමක් නැහැ. තියෙන ධර්මතා විදිහටමත් එහි තිලක්ෂණයත් එය අතීත වර්තමාන අනාගත විදිහට පැවතුණු පැවතින්නට තිබෙන ඒ වැඩපිළිවෙලත් හොඳට තීරුම් අරගෙන මනුස්ස දේව බ්‍රහ්මාදී මේ සියලුම ත්‍රිභූමික සංස්කාර විදිහට මේ කවුණු දකිමින් ඒ ත්‍රිභූමික සංස්කාරයන්ගේම ලක්ෂණය අනිත්‍ය දුක්ඛයි අනාත්මයි කියන ත්‍රිලක්ෂණයෙන් බව දකිමින් බෝධිපාශික ධර්මතාවය ඔබේ సంతානයේ උපදවාගෙන ඒ බෝධිපාශික ධර්ම එකටම යෙත මාර්ග සිතක් ඇතිව ඔබේ චිත්ත සන්තතියේ තුල පින්වත්නි කාමාසවයන් නැවත හට නොගන්නා ආකාරයට භවසව දිඨාසව අවිජ්ජාසව නැවත ඇති නොවන ආකාරයට නැත්තටම නැති කරගන්න කටයුතු කරගන්න ඕන මේ මනුස්ස ජීවිතයේදී ඔබට පුළුවන් මඟපල් ලබන්න. ඒ සඳහා මේ පැහැදිලි උතුම් ධර්ම මාර්ගය අනුගමනය කරමින් කටයුතු කරගන්න ඕනේ. මරණේ වේගයෙන් අප කරා ලං වෙනවා. ඒක කොයි වෙලාවකද කියලා හිතා ගන්න බැරි තරම් වේගයෙන් මේ ජීවිතය ගෙවමින් පවතිනවා. පින්වත්නි මඟපල් ලබන්නට අදිස්ථාන කරගන්නට ඕනේ. සත්පුරුෂ පුණ්‍යවන්තෝ යැත්තු අදත් ධර්ම සාකච්ඡාවන් ආරම්භ කරමු. ඔබට තියෙන දහම් ගැටලු ඉදිරිපත් කරන්න. සාදු සාදු සාදු. වගේම පින්වත්නි ඔබ ප්‍රශ්න අහනකම් මම කතා කරන්න. අපි මේ වස්සාන සමයේ යන්නේ. වස්සාන සමයේ
පින්වතුන් වගේ නෙමෙයි අපි වස්වසන්න දින ලං වෙනකන් නොයිවසිල්ලෙන් බලාගෙන ඉන්නේ වස් කාලේ උදා වෙනකන්. දැන් වස් කාලේදී කරන බලාපොරොත්තු සහ අපි කැමතුණු කරුණු රාශියක් තියෙනවා. ඒකයි විටින් විට මේ වැඩසටහන වස් කාලේ නතර කරන්නේ. මේ දැන් පහුගියේ වගේ විවේකයක් අපි ගත්තා. පින්වන්ත ඔය ඇත්තන්ට වස් කාලෙන් පස්සේ අකණ්ඩවම වැඩසටහන පැවැත්වෙනවා. මේ වස්සාන කාලයේ හින්දායි සමහර දිනවල පින්වත්නි වැඩසටහන නතර කරන්නේ. ප්‍රශ්න ඉදිරිපත් කරන්න. පින්වත්නි ඔබට තියෙන ඕනෑම ආකාරයකට ගැටලු ඉදිරිපත් කරන්න. එතනදී මේ වෙනකොට තීරුම් අරන් ඉන්න විදිහ පැටලිලි වුණාට කමක් නැහැ. එහෙම වෙන තරමටම හොඳයි. එතකොට ලියා ගන්න පුළුවන් වෙන්නේ. අවසරයි ස්වාමීන් වහන්සේ. ඔව් පින්වන්ත පුතේ. ස්වාමීන් වහන්සේ ප්‍රසාද රූප කියන්නේ මොනවටද? පුතේ ප්‍රසාද රූප ඔක්කොම තියෙනවා 5. එතකොට චක්කු ප්‍රසාද රූපේ, සෝත ප්‍රසාද රූපේ, ගාහන ප්‍රසාද රූපේ, ජීවහා ප්‍රසාද රූපේ, කාය ප්‍රසාද රූපේ කියලා. එතකොට වස්තු ප්‍රසාද රූපයකුත් තියෙනවා. මේ විදිහට පුතා ප්‍රසාද රූප කියන කාරණාව හටගන්නේ කර්මජ වශයෙන් කර්මයෙන්. එතකොට මේ කර්මයෙන් හටගන්න ප්‍රසාද රූප පුතේ උපයට කියන නම. ඒ කියන්නේ ඔය පුතාලගේ ඇසේ, කනේ, නාසයේ, දිවේ, ශරීරයේ පුතේ යම්කිසි උප ස්වභාවයක් තියෙනවා. ඒ කියන්නේ හරියට උකුණු හිසක් වගේ පැතුණු තැනක තමයි මේ පිහිටානේ විශේෂයෙන් ඇස වගේ තැන්. එතකොට මේ උපය තුල තමයි චක්කු විඥානය පහළ වෙන්නේ. චක්කු ප්‍රසාද රූප දසකය, සෝත ප්‍රසාද රූප දසකය ආදී විදිහට උපය අනිත් තව රූප පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ඕජා ජීවිතින්ද්‍රිය රූපේ කියන මෙන්න මේ අනිත් රූපත් එක්ක තමයි පහළ වෙන්නේ. මේක සම්පූර්ණයෙන්ම කර්මයෙන් ලැබෙන කාරණාවක් පුතා. පැහැදිලි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ. ඔය පින්වත් පුතේ. ස්වාමීන් වහන්සේ පුතේ ප්‍රසාද මේ වස්තු ප්‍රසාද රූප දසකය කියලා අපි කතා කළාට වස්තු දසකය අර කලින් කිව්වා වගේ 5ක් බව තේරුම් ගන්නට ඕනේ. ඔව් පුතා. ස්වාමීන් වහන්සේ අර රූප අපි දෙකකට බෙදනකොට උපාදාය රූපයි සතර මහා භූත රූපයි. ස්වාමීන් වහන්සේ උපාදාය රූප කියන්නේ සතර මහා භූත ධර්මයන් විසින් හටගන්න රූප. ඒතකොට ස්වාමීන් වහන්සේ සතර මහා භූත රූප කියන්නේ ඒ කියන්නේ ඒ වලින්ම හටගත්ත රූප ඒ සතර මහා භූත රූප කියන පොඩ්ඩක් ස්වාමීන් වහන්සේ පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද? ඔව් පින්වත් පුතේ රූප 28ක් තියෙනවා. ඒ සතර මහා භූත රූප කියලා කියන්නේ රූප උපදවන රූප වලට නමක්. එතකොට සතර මහා භූත රූප කියලා කිව්වහම පඨවි, ආපෝ, තේජෝ, වායෝ. පඨවි කියන ධාතුවේ ලක්ෂණය තමයි පින්වන්ත පුතේ තද ගතිය, තද ලක්ෂණය. එතකොට ආපෝ ධාතුවේ ලක්ෂණය තමයි පින්වත් පුතේ වැగిරෙන ස්වභාවය. එතකොට තේජෝ ධාතුව කියලා කියන්නේ පින්වත් දරුවෝ සීතල හෝ උණුසුම් ස්වභාවය. වායෝ ධාතුව කියන්නේ පිම්බෙන සැලෙන ස්වභාවය. එතකොට මේවා කර්මජ වශයෙන් උත් හට ගන්නවා. එතකොට කර්මජ වශයෙන් හට ගන්නවා වගේම කර්මජ වශයෙන් හට ගන්න නැති ඒවාක් තියෙනවා. කොහොමත් සුද්ධාෂ්ටකයන්ගෙන් තොරව රූපයක් ගැන කතා කරන්න බෑ අපිට. හැම දෙයකම සුද්ධාෂ්ටක නැත්තම් පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ඕජා කියන මේකට තියෙනවා. මෙතනදී මේ සිල් රූපයන්ගේ. එතකොට පුතේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතර මහා භූත රූපයෝ නිසා තමයි ඒන් තමයි අනිත් උපාදාය රූපය හටගන්නේ. අපිට ඇහෙන්නේ නැහැ පුතා.
පුතේ ඇහෙනවද? අපිට ඇහෙන්නේ නැහැ දරුවෝ. පැහැදිලි ස්වාමීන් වහන්සේ. හොඳයි පින්වත් පුතා. හොඳයි. ඔය පින්වතුන්ට තියෙන ප්‍රශ්න ඉදිරිපත් කරන්න. අවසරයි ස්වාමීන් වහන්සේ. ඔය පින්වත් පුතේ ස්වාමීන් වහන්සේ මේ හැම දෙයකටම හේතුවක් තියෙනවා නම් ස්වාමීන් වහන්සේ හටගන්න මේ සුද්දාෂ්ටක හටගන්න මොකක් හරි හේතුවක් තියෙනවා ස්වාමීන් වහන්සේ. අනිවාර්යයෙන්ම පුතේ අපි ඒක මෙහෙම තේරුම් ගන්නකෝ. දැන් කෙනෙක් මිය ගිහිල්ලා නැවතත් ඒ කෙනා උප්පත්තිය ලබනකොට බිත්තර වලින් ඒ කියන්නේ අණ්ඩජ හරි එහෙම නැත්නම් කුණුබිම් තෙත්මින් කානපල්ලි කියන ක්‍රමයට හරි ඕපපාතික ඉබේත කියන ක්‍රමයට හරි එහෙම නැත්නම් ගර්භාෂයෙන් කියන ක්‍රමයට හරි පින්වත් පුතේ උපත ලබනවා නම් ඒ උපත ලබන කෙනා මුලින්ම එතන පහළ වෙද්දී අපි කියමු ගර්භාෂයෙන් කියලා. ගර්භාෂයෙන් පහළ වෙනකොට පින්වත් පුතේ එතනදී ඒ කෙනාගේ ත්‍ෘතියත් එක්ක ප්‍රතිසන්දි විඥානයේ පහළ වෙද්දී ඒ ආව කෙනාගේ කර්මය නිසා ඒ කියන්නේ ඒ කෙනාගේ අතීතයට ගිය කර්ම හින්දා ඒ කර්මයෝ නිසා ප්‍රතිසන්දි විඥානයේ පහළ වෙද්දිම එතන සුද්දාස්තකත් එතන මව්පියන්ගේ කවුණොත් එක්ක ආව කෙනාගේ කර්මය නිසා මෙතන තියෙන මේ කවුණු වලින් පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා ඒ වගේම ජීවිතින්ද්‍රිය රූපය මේ වස්තු රූපයත් ඒ අර වගේම අර නවයයි මේ භාව රූපයත් අර වගේම අර නවයකුයි මේ කාය මේ රූපයයි මේ විදිහට දසක රූප කලාප පහළ වෙනවා ඒවා කර්මජ වශයෙන් හටගත්තේ වෙතින්දී මෙතන මේ සුද්දාස්තක සහ ජීවිතින්ද්‍රිය රූපී සහ මේ වස්තු හෝ භාව හෝ කාය කියන ඒ රූපයෝ මෙතන මේ තියෙන කවුනොත් එක්ක කර්මයෙන් හටගත් ඒවා කර්මජ හේතු වශයෙන් මේ වගේ හේතු පැත්ත ගොඩාක් තියෙනවා පුතේ කියන්න පුළුවන් විස්තර. මේ ස්වාමීන් වහන්සේ. පැහැදිලි ස්වාමීන්. බොහොම හොඳයි පින්වත් පුතා. ඒ වගේම අපේ තරංග මහත්මයාත් අද දකින්න ලැබෙනවා බොහොම සතුටුයි පින්වත් තරංග මහත්මයා මේ දැන් සනීපයිද? දැන් සනීපයි ස්වාමීන් වහන්සේ. හොඳයි තරංග මහත්මයා පොඩි ස්වාමීන් වහන්සේ මට දැනුම් දුන්නා. වස් කාලේ හින්දා දුක සැප වෙලා කතා කරන්න බැරි වුණේ. මේ ඔබතුමාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා. අවසරයි ස්වාමීන් වහන්සේ. ඔව් පින්වත් දැනගන්න පුළුවන්ද ස්වාමීන් වහන්සේ මේ දැන් මෛත්‍රී බෝධිසත්වයන්ගෙන් පසු බුදුවන ඉදිරියේදී කල්පවල බුදුවන බුදුහාමුදුරුවෝ ගැන කොහේ හරි දේශනාවක සඳහන් වෙලා තියෙනවද? සරියුත් හාමුදුරුවන්ට දේශනා කළයි කියලා මම අහලා තියෙනවා එක තැනකදී. ඒ ගැන පොඩ්ඩක් විස්තර කරලා දෙන්න පුළුවන් නම් ස්වාමීන් වහන්සේ. පින්වත් අපේ තරංග මහත්මයා ත්‍රිපිටකයේ තුල නෙමෙයි ඒ විස්තරේ ඉන්නේ පරිවාර ග්‍රන්ථවල. එතනදී ඒ විස්තර සම්බන්ධ විශේෂයෙන්ම සමහර ඒවා ගැන මත වේදාත්මක කවුනුත් තියෙනවා එතන. මේ ත්‍රිපිටකය තුල නෙමෙයි සඳහන් වෙන්නේ වෙනත් ග්‍රන්ථවල සඳහන් වීමක් තියෙනවා. ඒ පිළිබඳව වෙනම නම් ගම් විස්තර කල්ප ප්‍රමාණ සහ මෙහෙම එකදී කවුණු විස්තර කරන්න පුළුවන්. නමුත් අපිට බුද්ධ වංශයේ සහ බුද්ධ වංශ අටුවාවේ අනාගත මෛත්‍රී බුදු පියාණන් වහන්සේ දක්වා 16 සංඝ කල්පරාශයක් වන මෛත්‍රී බුදු පියාණන් වහන්සේ දක්වා මේ විස්තර ගන්න පුළුවන්. ගෞතම බුදු පියාණන් වහන්සේගෙන් පසුව මේ මහා භද්‍ර කල්පේ අවසානයේට පහළ වෙන්නේ මෛත්‍රී බුදු පියාණන් වහන්සේ. එතකොට එක පෘථුවියකට කියන්නේ පෘථිවි විනාශයකට පෙර එක පෘථිවියකට බුදු පියාණන් වහන්සේලා 5 නමකට වඩා දරන්න පුළුවන් කමක් නැහැ කියලාත් අපේ බණ පොතේ සඳහන් වෙනවා. එහෙම.
අවසරයි ස්වාමීන් වහන්සේ. ඔව් පින්වන්ත පුතා. ස්වාමීන් වහන්සේ මේ අර වගේම ස්වාමීන් වහන්සේ අහේතුක සිත් හේතුවක් ඒ කියන්නේ සිත් හේතු රහිත වුණත් මොන හේතුවක් තියෙනවා ස්වාමීන් වහන්සේ අහේතුක සිත් හටගන්න. පින්වන්ත පුතේ මට ප්‍රශ්නේ තේරුනේ මෙහෙමයි. අහේතුක සිත් හටගන්න හේතුවක් තිබුණේ නැතත් කියලාද කිය මට අහපව කියන්නේ ඒක? ස්වාමීන් වහන්සේ මේ අහේතුක සිත් හේතු නැති සිත් තුනක් ස්වාමීන් වහන්සේ මොකක්ද ඒ අහේතුක සිත් හටගන්න හේතුවක් තියෙන්න බොහොම හොඳයි පුතේ. අහේතුක සිත් හටගන්න හේතුවනේ. අහේතුක සිත් හටගන්නේ පුතේ කලින් කුසලයන්ගේ හෝ අකුසලයන්ගේ ආදී විදිහට විපාක විදිහට. එහෙම නැත්නම් වර්තමාන යම්කිසි හසිතුප්පාදයට වගේ හේතු වන අරමුණක්. එහෙම නැත්නම් වර්තමාන පංචද්වාරයෙන් මනෝද්වාරයෙන් ගන්න අරමුණක් පිළිගැනීම ආදී විදිහට තමයි පුතේ හටගන්නේ. එතකොට අහේතුක කියලා කියන්නේ හේතුවක් නැතිව ඇතිවන සිත් නෙමෙයි පුතා. අහේතුක කියලා කියන්නේ හේතු යෙදෙන්නේ නැති සිත් කියන එකයි. ඒ කියන්නේ අහේතුක කියලා කියන්නේ හේතුවක් නැතිව හටගන්න සිත් නෙමෙයි. අහේතුක කියලා කියන්නේ හේතු යෙදෙන්නේ නැතිව හටගන්න සිත්. පැහැදිලි නේද පුතේ? ඒක අහේතුක සිත් කියලා කියන්නේ හේතුවක් නැතිව හටගන්න සිත් නෙමෙයි. අහේතුක සිත් කියන්නේ හේතු යෙදෙන්නේ නැතිව හටගන්න සිත්. දැන් මෙහෙම තේරුම් ගන්න. හේතු හයක් තියෙනවා. අකුසල පැත්තේ නම් ලෝභය, දේශය, මෝහය. ඒක යෙදෙන්නේ පින්වන්ත පුතේ ලෝභයයි මෝහයයි විදියට හරි. දේශයයි මෝහයයි විදියට හරි. මෝහය විතරක් විදියට හරි. එතකොට කුසල පැත්තේ අලෝභය, අදෝසය, අමෝහය කියලා හේතු තුනක් තියෙනවා. ඒවා යෙදෙන්නේ අලෝභය, අදෝසය විදියට හරි. අලෝභය, අදෝසය, අමෝහය විදියට හරි. එතකොට මේ හේතු යෙදෙන්නේ නැති සිත් තුනොත් ඒවට විපාක ශක්තියක් ලැබෙන්නේ නැහැ පුතා. ඒක හේතු යෙදුනොත් තමයි විපාක ශක්තිය ලැබෙන්නේ. මොකද හේතු යෙදෙන්නේ ජවන් සිත්වල. එතකොට ජවන් සිතක් නොවුනොත් විපාක ශක්තියක් ලබා දෙන චේතනාව බලවත් වන සිතක් වුණොත් තමයි මේ හේතු යෙදෙන්නේ. චේතනාව බලවත් නොවන සිතක් වුණොත් හේතු යෙදෙන්නේ නැහැ. එතකොට මේ හේතු යෙදෙන්නේ නැති සිත් හටගන්නේ හේතුන්ගෙන්මයි. මේ සිතේ හේතු යෙදුන්නේ නැති වුණාට ඒ සිත හටගත්තේ හේතුන්ගෙන්. විශේෂයෙන්ම අකුසල විපාක සිත් 7ක් තියෙනවා පුතේ. ඒ අකුසල විපාක සිත් 7 හටගත්තේ අකුසල සිත් වල විපාක විදිහට. කුසල විපාක සිත් 8ක් තියෙනවා පින්වත් පුතා. ඒ කුසල විපාක සිත් 8 හටගත්තේ කුසලයන්ගේ විපාක විදිහට. එතකොට සම්පටිච්ඡන සම්තිරණ වොත්තපන කියලා මේ සිත් අතරදී අපිට කතා කරන්න වෙන කරුණක් තමයි තව එකක් මේ පින්වත් පුතේ අර චක්කු විඥානයේ කුසල හෝ වේවා අකුසල හෝ වේවා සෝත විඥානයේ කුසල හෝ වේවා අකුසල හෝ වේවා ගාන විඥානයේ කුසල හෝ වේවා අකුසල හෝ වේවා මේ විදිහට හේතු යෙදෙන්නේ නැති ඒ සිතින් පස්සේ පින්වත් පුතේ සිතගත අරමුණ පිළිගන්නා සිත සම්පටිච්ඡන ඒ වගේ විමසා බලන සිත ඉනේ කවුනට යොදවන සිත ඉන්පස්සේ අර චක්කු විඥානාදීන් පස් චක්කු විඥාණයෙන් පස් සිත් තුනකට පස්සේ තමයි හේතු යෙදෙන සිත් යෙදෙන්නේ. ඒ චක්කු විඥානේ සිත් තුනකට පස්සේ හේතු යෙදෙන සිත් යෙදෙන්නේ. ඒ හේතු යෙදෙන සිත් තමයි පින්වන්ත පුතේ මේ කියන මේ ජවන් සිත් වෙන්නේ. එතකොට චක්කු විඥානේ ජවන් සිතක් නෙමේ. චක්කු විඥානේ නිසා ගන්න අනිකුත් ඒ අරමුණුත් එක්ක
ජවන් සිත් ඇති වෙනවා. අහේතුක සිත් වලදී තව පංචද්වාර වචන සිත, මනෝද්වාර වචන සිත, ඒ වගේම හසිතුප්පාසිත කියලා සිත් තුනක් වෙනවා. ඒ වගේ හේතු යෙදෙන්නේ. එතන පංචද්වාර වචන සිත කියන්නේ පුතේ චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ ආදියට කලින් ඇතිවන සිත. එතන මනෝද්වාර වචන සිත කියන්නේ භවංගුපච්ඡේදයමයි. එතකොට හසිතුප්පාදිසිත කියලා කියන්නේ රහතන් වහන්සේලාට සිනහ පහල කරනකොට ඇතිවන හිතට නමක්. ඒ වගේ රූපදේශ මොහ අනුබදෝ සමහිතෙන්නේ. ඔව් පුතේ. එතෙන් ස්වාමීන් වහන්සේ සංකීර්ණ සම්පටිච්ඡන වොත්තපන කියන ඒ තුන පොඩ්ඩක් පැහැදිලි කරලා දෙනවා ස්වාමීන් වහන්සේ. ඔව් එතකොට මට පුතා දැන් චක්කු විඤ්ඤාණයෙන් පස්සේ ඒ සිත පිළිගන්නා සිතක් ඇති වෙනවා. එතකොට දැන් චක්කු විඤ්ඤාණයෙන් ගත්ත අරමුණක් තියෙනවනේ චක්කු විඤ්ඤාණය බාහිර රූප ඡායාව. චක්කු විඤ්ඤාණයේ පස්සේ යෙදෙනවා. එතකොට යෙදෙන පස්සේ නිසා පින්වන්ත පුතේ අර ඒ ගත්ත අරමුණ පිළිගන්න සිතක් ඇති වෙනවා. ඇසෙන් ගත්ත ඒ චක්කු විඤ්ඤාණයෙන් ගත්ත ඒ අරමුණ පිළිගන්නා සිතක් ඇති වෙනවා. ඊට පස්සේ ඊළඟට ඒ අරමුණ විමසා බලන සිතක් ඇති වෙනවා. ඒක සංතීන සිත. අර පිළිගැනීමේ සිත තමයි සම්පටිච්ඡන කියන්නේ. එතකොට විමසා බලන සිත තමයි සංතීන සිත කියලා කියන්නේ. එතකොට ඒ විමසපු අරමුණේ හැබෑ ස්වභාවයේ ඒ අරමුණේ తත්වය නිශ්චය කරන සිතක් ඇති වෙනවා. ඒකට වොත්තපන සිත කියලා කියන්නේ. එතකොට ඒ සිතෙන් පස්සේ තමයි පින්වන්ත පුතේ ඒ අරමුණ දැන ගැනීම ගැන ඇති වුණු විවිධාකාර ක්‍රියාවන් පිළිබඳ අධික චිත්ත වේගයේ වන ජවන් සිත් ඇති වෙන්නේ. මේ විදිහට ඒ කවුන තේරුම් ගන්නට ඕනේ. පැහැදිලි ස්වාමීන් වහන්සේ. පින්වත්නි ඔබට තියෙන දහම් ගැටළු ඉදිරිපත් කරන්න. මේ ඔබට ලැබුණු බොහොම වටිනා අවස්ථාවක්. අවසරයි වෙන ස්වාමීන් වහන්සේ. ඔව් පින්වත් ධම්මික මහත්මයා. රහතන් වහන්සේ නමකට හැර අහේතුක සිත් පහළ වෙනවද? ඒක නිර්වාණ මාර්ගයට අවතීර්ණ ඉන්න සෝතාපන්න වගේ ස්ථාවරයේ සිටින කෙනෙකුටත් අහේතුක සිත් පහළ වෙන පුළුවන් ස්වාමීන් වහන්සේ? අනිවාර්යයෙන්ම ධම්මික මහත්මයා අහේතුක සිත් සියලුම මේ දිනාට ඒ කියන්නේ පෘථග්ජන ලෝකෝත්තර ඔක්කොටම ලැබෙනවා අහේතුක සිත්. ඉතින්දී හසිතුපාදේ විතරයි අහේතුක සිත්වල අනිත්‍යයට ලැබෙන්නේ නැත්තේ. ඒක රහතන් වහන්සේට විතරයි හසිතුපාසිත ඇති වෙන්නේ. අහේතුක සිත් 18ක් තියෙනවා. අහේතුක සිත් 18න් අකුසල විපාක සිත් ලෞකික ලෝකෝත්තර ඔක්කොටම හම්බ වෙනවා. කුසල විපාක සිතට ලෞකික ලෝකෝත්තර සියලු පෘථග්ජන ලෝකෝත්තර උතුම් ඔක්කොටම ලැබෙනවා. එතකොට ක්‍රියාසිත වලින් අර දෙක පංචද්වාර වචනේ මනෝද්වාර වචනය පෘථග්ජනයින්ටත් ලැබෙනවා ලෝකෝත්තර උතුමන්ටත් ලැබෙනවා. එතකොට රහතන් වහන්සේලාට විතරක් හසිතුප්පාදේ ලැබෙනවා. එතකොට රහතන් වහන්සේලාට ආවේනික එක සිතයි මේ සිත් 18න් තියෙන්නේ. ඒ තමයි හසිතුප්පාදේ. අනිත් ඔක්කොම සිත් රහතන් වහන්සේලාටත් ඇති වෙනවා. බුදු පියාණන් වහන්සේට හසිතුප්පාසිත ඇති වෙන්නේ. අනිත් ඔක්කොම ඒ සිත් 18න් අනිත් ඔක්කොම 17ක් බුදු පියාණන් වහන්සේටත් ඇති වෙනවා. ඒ වගේම එතනදී මේ ලැබෙනවා අනිත් අය සම්බන්ධව ගත්තාම සියලු පෘථග්ජනයින්ට මේ සිත් 17ක් ලැබෙනවා. දරුවන් සරණ ස්වාමීන් වහන්සේ. දරුවන් සරණයි පුතේ. දැන් අපි නිදාගෙන වගේ ඉන්නකොට ස්වාමීන් වහන්සේ හදිස්සියේදීම ස්වභාවික හේතුවකගේ අකුණු සැරක් වැදීමෙන් මිය ගොස් වගේ ස්වාමීන් වහන්සේ. තොර ස්වාමීන් වහන්සේ අපි දැන් නිදාගන්න කලින් මෛත්‍රී වඩලා හෝ භාවනා කරලා නිදාගත්තු ස්වාමීන් වහන්සේ ඒ භාවනා කරපු සිත් පරම්පරාවද හේතු වෙන්නේ අපේ මරණසන චිත්ත වීති හැටියට මෙහෙම දෙයක් තියෙනවා. අපි නිදාගෙන ඉන්නකොට හදිසියේ අපිට
අකුණක් පැටලා වගේ මානයක් වෙනවා කිව්වහම ඒ වෙලාවෙදී උනත් අපිට යම්කිසි මේ වේදනාදී දැන් අපිට බැලුවබන එකපාරම මැවුනා වගේ පෙන්නට එහෙම නැතුව යම්කිසි දේශේ හෝ එහෙම නැත්නම් බය හෝ එහෙම නැත්නම් යම්කිසි මේ කුමන හෝ ආකාරයක තත්වයක් ඒ චිත්තසංතතිය තුළ ඇති වෙනවා. මොකද ඒ අරමුණක් දැනෙනවනේ. අරමුණක් මේ නොදැනී තියෙන කුමන හෝ තත්වයක ස්වභාවයක් ඇති වෙනවා පුතා. ඒකට මරණයටපත් වෙනකොට ආයතන 6ක් තියෙනවා. මේ ආයතන 6න් මොනම හෝ ආයතනයකින් අරමුණු ගැනීමක් කියලා මානාසන චිත්ත වීතියක් අනිවාර්යෙන් ඇති වෙනවාමයි. සමහරට අපි හිතමුකෝ පුතේ පින්වත් දරුවෝ මේ චක්කු සෝත ගහන ජීවහා කාය කියන මේවත් එක සම්බන්ධතාවී ගිලිහුණු කෙනෙක් කියලා කොමා වගේ තත්යකටපත් වෙච්ච කෙනෙක් කියලා. හැබැයි ඒක නගේ මන ආයතනයෙන් හරි අරමුණ අරගෙන මහානාසන චිත්ත වීතිය අනිවාර්යෙන් ඇති වෙනවා පුතේ. එහෙමයි සාමනාස. අවසරයි ස්වාමීන් වහන්සේ. පින්වත් පුතා කියන්නේ. ස්වාමීන් වහන්සේ දැන් අපි කතා කෙනෙක් සමග කතා කරගෙන ඉඳි ස්වාමීන් වහන්සේ එකපාරම අපිට උස්තාවක් පැවසුම් ස්වාමීන් වහන්සේ අපේ සීලයේ තියෙන දුර්වලතාවය නිසා ඒ බොරුව කියවෙන ස්වාමීන් වහන්සේ. එතකොට ඒ මොහොතේදී හට ගන්නවා ලෝභ මූලික අකුසල සිත් මේ ලෝභ මූලික සිත් ජවන වශයෙන්. තර ස්වාමීන් වහන්සේ ඒ අපි මේ ඒ ගත්ත ජවන සිත්වල විපාකයක් ඇටියට ඒක අර චේතනහම්බිකවේ කම්මම් වදාමි කියන ගණයට ඒක අදාළ වෙනවද? ඒ කියන්නේ චේතනාවක් ගන්නවද ඒ ජවන සිත් වලින්? ජවන් සිත් වල චේතනාව බලවත් වෙන හින්දා පින්වන්ත පුතේ ඒක විපාක සත්‍ය ලබා දෙන සිත් විදියට හඳුන්වන්නේ. මෙතනදී අනිවාර්යයෙන්ම විපාකයක් තියෙනවාමයි. ඒ කියන්නේ එහෙම වෙන්න හේතුව හදිසියෙ නොදැනුවත් හරි බොරුවක් කියවෙනවා නම් ඒ මුසාවාදයක් කියවෙන්න තත්වයට පත් වෙන්නේ එයාගේ ඉන්ද්‍රිය ධර්මය හොඳට දුර්වල හින්දා. එතකොට මේ සද්දේන්ද්‍රිය, විරීන්ද්‍රිය, සතේන්ද්‍රිය, සමාධීන්ද්‍රිය, පඤ්ඤේන්ද්‍රිය කියන ඉන්ද්‍රිය ධර්මය එයාගේ චිත්තසංතතිය තාම දුර්වලයි. බල ධර්මය දුර්වලයි. හැබැයි ඉන්ද්‍රිය ධර්මය බල ධර්මය දුර්වල නැත්නම් පුතේ මොන විදිහෙන්වත් හදිස්සියකටවත් කලබල වීමකින්වත් සනිකවත් බොරුවක් කියවෙන්නේ නැහැ. මේ ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම දියුණුනා. ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම නොදියුණු හින්දා තමයි එහෙම බොරු කියවෙන්නේ පුතා. එනිසා දියුණු කරගන්න ඕන හිතේ අධිපතිකම් කරන සද්ධාව, වීර්ය, සතිය, සමාධි, ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්ම, ඒ වගේම සද්ධා බල, විරිය බල, සති බල, සමාධි බල, ප්‍රඥා බල කියන බල ධර්ම. තොර සමිනා ඒක බොරුවක් ලෙස සැලකෙනවද? අපි අනිවාර්යයෙන්ම විපාකයක් ලැබෙනවා පුතා. ලෝවැර සංගතාවේ කවිය මතකද අර දැන් මේ බොරුව ගැන හෙව්වට සොරකම ගැන හිතන්නකෝ. කෙලියට කඩක් සංගවා යාළුවෙකුගෙන එලිකොට නැවත දුම් මිනිසෙකුට එතෙකිනේ. විලිවැස්මක් නොලැබුණි දෙවි උනත් අනේ. කෙලියටවත් නොකරව සොරකමක් දැනේ. එතකොට සෙල්ලමට විහිළුවට කරලා දිවි ලෝකෙ ඉපදලත් එහෙම වුණා නම් පුතේ මෙතනදී අර වගේ පුංචි වෙලාවක කලබලයට හරි එහෙම වෙනකොට ඒකේට ඇතිවන ජවනයන්ට විපාක අනිවාර්යෙන් ලැබෙනවා. ස්වාමීන් වහන්සේ. පින්වත් ඔබට තියෙන ප්‍රශ්න ඉදිරිපත් කරන්න. අවසරයි ස්වාමීන් වහන්සේ. ඔව් පින්වත් පුතේ. ස්වාමීන් වහන්සේ මේ තදාරම සිත් කියවම ස්වාමීන් වහන්සේ ජවනයන්ගේ ගන්න අරමුණම ස්වාමීන් වහන්සේ ගන්න සිත් නේද? තදාරම්මන සිත් හැටියට සලකන්නේ. අන්න හරි පුතා. ඔව්. ඒ කියන්නේ ජවනයන් විසින් ගත්ත අරමුණ මේ ගන්නා සිත් වලට තමයි පින්වත් පුතේ තදාරම්මන සිත් කියලා කියන්නේ. ස්වාමීන් වහන්සේ එතකොට ජවනයන්ගත් අරමුණ තදාරම්මන සිත් ගත්තොත් ස්වාමීන් වහන්සේ ජවනයන් ඇති වුණාට මේ පස්සේ ඒ තදාරම්මන සිත් ඇති වෙනවද?
ඔය ජවනයන්ගෙන් පස්සේ තමයි පින්වත් පුතේ තදාරම්මන සිත් ඇති වෙන්නේ. හැබැයි ඒ තදාරම්මන සිතට මේ විපාක ශක්තියක් නැහැ පුතා. විපාක ශක්තිය තියෙන ජවන් 4 පමණයි. එතකොට ජවනයගත් අරමුණම ගත්තර තදාරම්මන සිත විපාක සිතක් දෙන්නේ නැහැ. එහෙම නේද විපාක ස්වාමීන් වහන්සේ? ශක්තියක් නැහැ පුතා. මේක දෙන්න මේක තවපොතකින් එනවා මම ඔෆ් පැහැදිලි ස්වාමීන් වහන්සේ. පැහැදිලි නේද පුතේ? පැහැදිලි ස්වාමීන් වහන්සේ. එතකොට මේ ඒක මේ ඊටාමද නිරවුල තේරුම් ගන්න පුතා මේ ඒව ඇවිල්ලා විපාකයක් විදිහට ඇතිවන සිත් මිසක් ඒයින් විපාක ටීවී එකට දාන්න බෑ. නැහැ කියලා. ඒකයි ඕක දාන්න කියලා. ඒ කියන්නේ ජවනයෙන් තමයි පුතේ විපාකේ ලබා දෙන්නේ. ස්වාමීන් වහන්සේ. පැහැදිලි ස්වාමීන් වහන්සේ. පින්වන්ත ඔබේ භාවනා කටයුතු හැම කොහොමද? හොඳට කරනවද හැමෝගෙම? පින්වත්නි පින්වන්ත ඔය ඇත්තන්ට ධර්මයේ දැනගන්නට ඕන වෙනවා. ධර්මයේ දැන ගැනීම පරතෝ ഘോഷයට අයිති වෙන්නේ ධර්මය අහුම්කන් දීම, ධර්මයේ පොත්පත් වලින් කියවා දැන ගැනීම. ඒ පරතෝ ഘോഷය ඔබට තිබුණොත් තමයි ඔය ඇත්තන්ට යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරන්න පුළුවන්කම ලැබෙන්නේ. හැම වෙලාවෙම යෝනිසෝ මනසිකාරයෙන් ඉන්නට පුරුදු වෙන්න. යෝනිසෝ මනසිකාරයෙන් ඉන්නට පුරුදු පුහුණු වන සත්පුරුෂ පින්වන්ත ඔය ඇත්තෝ පින්වත්නි නිතරම ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් පිළිපදිමින් කටයුතු කරන්න ඕන. එතනදී දෛනික ජීවිතයේ හරිම සුවසේ ඉඩක් ලැබුණොත් ඔබ ලැබෙන මොහොතේ පුංචි වෙලාවක් හරි බුද්ධානුස්මතිය ආදී වඩන්න. ඔය ඇත්තෝ මල් ටිකක් හරි අරගෙන බුදු පියාණන් වහන්සේට පූජා කරන්න. ඒ වගේම ආනිසංස හොඳට දැනගෙන කටයුතු කරන්න. පහළම තත්ත්වෙ නම් ඉහළම ආනිසංස දක්වා දැනගෙන කටයුතු කරගන්න. දවසේ පැය 24න් ඔබ නිදා ගන්නා ඒ භවාංග පතනේ වන කාලේ ඇරෙන්න. අනිත් හැම වෙලාවකම සිත කිලිටි වෙන්න දෙන්නේ නැතුව, කෙලෙසුන්ට සිතේ අරක් ගන්න ඉඩ දෙන්නේ නැතුව ඔබ කුසලයන් දියුණු කරගන්නට කටයුතු කරගන්න. යෝනිසෝ මනසිකාරයෙන්ම කටයුතු කරගන්න. අවසරයි ස්වාමීන් වහන්සේ. ඔව් පින්වත් පුතේ. ස්වාමීන් වහන්සේ මේ අනිත්‍ය භාවනාවට ස්වාමීන් වහන්සේ විදර්ශනා භාවනාව කියලා කියන්නේ? පින්වත් පුතේ අනිත්‍ය කියන වචනේ තේරුම ඇවිල්ලා සාමාන්‍ය එක ගොඩක් ගැඹුරින් විස්තර කළ යුතු වුණත් ඇතිව නැතුව යෑම කියලා දැනට දැනගන්න. එතකොට ඇතිවීම නැතිවීම දෙකටපත් වීම උදේ අවිතත්වයටපත් වීම. එතකොට අනිත්‍ය කියන්නේ ස්ථිර නොවන එක. එහෙම නැත්නම් මේ නিত্য නොවන ස්වභාවය. නিত্য නොවන මේ ඇතිව නැතුව යන මේ අනිත්‍ය తত্ত্বය පුතේ ත්‍රිලක්ෂණයේ අපි මුලින්ම ගන්න පළවෙනි කාරණාව. එතකොට පුතාගේ කේසාන්තයේ පටන් පාදාන්තයේ දක්වා ඔය රූපය හේතුන්ගෙන් හටගත්ත ගමම්ම නැතිව යනවා. නැවතත් හේතුින්ද හට ගන්නවා, නැවතත් නැතුව යනවා. නැවතත් හේතුින්ද හට ගන්නවා, නැවතත් නැතුව යනවා. පුතේ පුතාලගේ අපේ මේ චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ ආදී මේ විඤ්ඤාණයෝ ඒ සිත්වල යෙත්න චෛතසික ධර්ම 52 වන අනිත් ගති ලක්ෂණත්
මේ සිටී හැටියට චෛතසික විනාශ වෙනවා. එතකොට ඒවත් ඇතිව නැතුව යනවා. එතකොට මේ ඇතිව නැතුව යන මේ ස්වභාවය නැත්නම් ඇතිව නැතුව යන ලක්ෂණය හඳුන්වන වචනය තමයි අනිත්‍යයි කියලා කියන්නේ. එතකොට අනිත්‍ය තත්වයකින් නිතරම පීඩාවටපත් වෙනවා නම් ඒක සැප දෙයක් නෙමේ දුක්ඛ ධර්මයක්. දෙයක් අනිත්‍ය නම් දුක් නම් ඒ අනිත්‍ය වුණු දුක් වුණු ධර්මවල ස්ථීරව තිබ්බ හිත හොයන් ගියොත් අපිට හම්බ වෙන්නේ ඇතිව නැතුව හටගත්ත ගමම්ම නැතුව ගිය සිත් පරම්පරාවක්. ස්ථීරව තිබ්බ චෛතසික හොයන් ගියොත් අපිට හම්බ වෙන්නේ වේදනා සංඥා සංකාර කියලා හටගත්ත ගමම්ම නැතුව ගිය ධර්මතා චෛතසික වර්ගයක්. ස්ථීරව තිබ්බ රූපය මොකද්ද කියලා බැලුවොත් අපිට හම්බ වෙන්නේ හටගත් හේතුන්ගෙන් හටගත්ත ගමම්ම නැතුව යන රූප ධර්මතා වැඩපිළිවෙලක්. ඒ කියන්නේ පින්වත් පුතේ හැම වෙලාවකම හේතුන්ගෙන් හටගත්ත ගමම්ම නැතුව යන අනිත්‍ය ලක්ෂණයයි තියෙන්නේ. හැබැයි ඕක දැක්කේ නැති හින්දා අද උදේ ආත්මේ මම කියලා පුතාලා කල්පනා කරන්නේ නැති කතා කරන්නේ නැති හිතන්නේ නැති. මීට අවුරුදු 5කට 10කට කලින් වුණත් මේ ආත්මේ මම කියලා බහතෝන මුල්ම අවස්ථාවේ ඉඳන් ආත්මේ හරි මම කියලා හරි කතා කරන්නේ නැති හිතන්නේ නැති. හැබැයි එහෙම හිතුව ස්ථීරව තිබ්බ දේ මොකද්ද කියලා බැලුවොත් ස්ථීරව තිබ්බ කිසිම දෙයක් හම්බ වෙන්නේ හේතුඵල ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වයක් නිසා. අනිත් එක ඇතිව නැති යන ස්වභාවය. පැහැදිලි ස්වාමීන් අවසරයි ස්වාමීන් වහන්සේ. ඔව් පුතේ. ස්වාමීන් වහන්සේ දැන් අපි දැන් එහෙම ඇත්තටම මේ ඇසේ අපිට රූපයක් පේන ඇසේ නිකන් ඇත්තටම නිකන් පේන්න වගේ ගන්න ස්වාමීන් වහන්සේ රූපයක් ඇහි ගැටුණොත් විතරනේ ස්වාමීන් වහන්සේ. එතකොට අපි දැන් ආස කරන රූපයක් දැක්කොත් ඒකට අපි වැඩියෙන් ඇල්ලනවා. ඒතර ස්වාමීන් වහන්සේ මේ අපි එදිනදා දකින මේ රූප මේ ගැන එච්චර අපි නොසලකිල්ල හිතුවොත් ස්වාමීන් වහන්සේ ඒක දැන් අපි උපාදානය වෙලා හිටියොත් දැන් අපි දැන් එකපාරට ඒක බැලුව ගාම මේ වෙන ලොකු වෙනස් වීමක් දැක්කොත් ස්වාමීන් වහන්සේ අපිට දැන් පුදුම හිතීමක් වගේ වෙනවා ස්වාමීන් වහන්සේ. එතකොට අපි දහසර දකින සෑම රූපයක්ම ස්වාමීන් වහන්සේ විදර්ශනාවට යොමු කරන්න ඕනේ ස්වාමීන් වහන්සේ. මේක කියන්නේ ඇසයි රූපයක් දුන විඥානයක් හට ගන්නවා. ඒතකොට විඥාණයෙන් ස්පර්ශය හට ගන්නවා. ස්පර්ශයෙන් විඳීම නිත්‍ය සුඛාත්ම වශයෙන්. එතකොට සංඥාවෙන් හඳුනා ගන්නවා. එතකොට ඒකට තණ්හා කරනවා. එතකොට චේතනා චෛතසිකයෙන් මේක මේ වගේ කියලා හඳුනා ගන්න. ඒ වගේ ස්වාමීන් වහන්සේ විදර්ශනාවට යොමු කළොත් ස්වාමීන් වහන්සේ ක්‍රමේ නැති වෙනවා නේද ස්වාමීන් වහන්සේ? පින්වන්ත පුතේ මහා නිදාන කියලා අපේ සූත්‍රයක් තියෙනවා. මහා නිදාන සූත්‍රයේ ඔය පිළිබඳ බුදු පියාණන් වහන්සේ අංග සම්පූර්ණ විස්තරයක් දේශනා කළා තියෙනවා. මෙතනදී පුතා ඔය ක්‍රියාපටිපාටිය දැනගෙන සිටීම හොඳයි. සිද්ධ වෙන්නේ මෙහෙමයි කියලා දැනගන්න. දැනගෙන ඒ සිද්ධ වෙන විදිය අවබෝධ කරගන්න. අවබෝධ කරගත්තට දැනගත්තට පුතේ සාමාන්‍ය ජීවිතයේදී කටයුතු කරන්න වෙන්නේ යෝනිසෝ මනසිකාරය. ඒ කියන්නේ එල්බගත් නුවණින් ඉන්න. හැම වෙලාවෙම සිදුවන කවුණ පිළිබඳව ඒ ධර්මතාවයන්ගේ උප්පත්තියත් එය හටගන්වන හේතුන් ආදී සම්බන්ධව නිතරම නුවණින් විමසා බලමින් සාමාන්‍ය ජීවිතයේ කටයුතු කරගන්න. එතකොට අර සිදුවන සම්පූර්ණ ක්‍රියාපටිපාටිය තේරුම් ගන්න සාමාන්‍ය ජීවිතයේදී නුවණින් දකමින් කටයුතු කරගන්න. පටිච්ච සමුප්පාද ධර්මයේ ඔස්සේ පුතා සම්පූර්ණ ක්‍රියාපටිපාටිය හොඳටම අවබෝධ කරගෙන අතීත වර්තමාන අනාගත කියන තුන් කාලයට අදාළව ආත්මේ මම ආදී කුමන විදියකින්වත් කිසිම දෙයක් හිතන්න බැරි විදිහට සැකයකින් තොරව මේ සංසාර චක්‍ර ස්වභාවය අවබෝධ කරගන්න. ඒ වගේම බොහොම අගය කරන පුතාගේ උත්සාහය සමහර තැන් හොඳට වැටහිලා තියෙනවා. සමහර තැන් තාම මදි. නමුත් පුතේ හුඟක් අගය කරන ඔය හරි දක්ෂයි. සූක්ෂම දහම් කවන හොඳට තේරුම් ගන්නවා. අවසරයි ස්වාමීන් වහන්සේ පුතාගේ ප්‍රශ්න වලින් අපි සියලු දෙනා බොහෝ දේ ඉගෙන ගන්නවා. ඒක තමයි පින්වත් ධම්මික මහත්මයා.
ඔය පින්වතුන්ව මම කලින් කිව්වනේ මේ භාවනා වැඩසටහන් ආදිය දක්වා අරගෙන යන්න වැඩසටහන් කීපයක් ධර්මයේ දැනුවත් වෙන්න ඕන කියලා නේද? මේ ඔබ මේ අඟහරුවාද දවසට අදාළව එතකොට ධර්ම ඥානෙ ඕන වෙන ඔය ඇත්තන්ට නාම රූප ගැන ස්කන්ධ ධාතු ආයතන ගැන අපි පුතා අහපු ප්‍රශ්නවලදී ඒ ඔබට ලබා දෙන්න ඕන දැනුම තව ආකාරයකින් ලබා ගන්න පුළුවන්කම ලැබෙන්නත් ඇති. පින්වත්නි නාම රූප ස්කන්ධ ධාතු ආයතන ඉන්ද්‍රිය කියන වචන වලින් කතා කරන ඒ හේතුන්ගෙන් හටගන්න ධර්මතා ගැනම ඔය ඇත්තෝ දැන ඉගෙනගෙන ඒ අවබෝධ කරගන්නේ සිද්ධ වෙන්නේ මෙහෙමයි කියලා. දැන් හිතන්නකො දැන් නම් ඔබට සත්‍යන්ත රූපකයක් තියෙනවා. හැබැයි ඔය පින්වතුන් එක්තරා වෙලාවක පින්වතුන්නි පුංචි පුංචි මස් කෑලි මේ පුංචි පුංචි කැටි ගැහුණු පොඩි පොඩි මස් ස්වභාවයකට හිටියා. ඒ වගේම ඊටත් කලින් ඔය ඇත්තන්ගේ පැහැය ලී පාටට හැවුණු මුල් අවස්ථාවක තිබෙනවා. ඊට කලින් ලී පාටට හැවුණු නැති අවස්ථාවක තිබෙනවා තරතෙල් පැහැයට. ඒ වගේම අර කැටි කැටි වගේ තිබ්බ තැනට පස්සේ ඝනමස් පිඬුවක් විදිහට හිටිය අවස්ථාවකුත් තිබ්බා. ඒ වගේම ඔය ඇත්තෝ යම් කාලයක් මාස 8ක 9ක වගේ 9ක 10ක වගේ කාලයක් පින්වත්නි ඔබ විවිධ විදිහට හැදෙමින් වැඩිමින් තිබ්බා. පුංචි කාලේ ඉපදුනාට පස්සේ ළමා වයසේ තරුණ වයසට එනකොට ඔබ බාහිර දේවල් එක්ක ජීවත් වුණාට බාහිර තියෙන දේවල් අරමුණු විදිහට අරගෙන තණ්හා උපාදාන ආදියන් එක්ක ඔබ වෙනම ජීවත් වුණාට වෙනම කල්පනා ලෝකයක අල්ලාගත්ත දේවල් එක්ක කෙලෙස් එක්ක ජීවත් වුණාට ඔය නාම රූප කතාන්දරේ සිදුවන ක්‍රියාවලිය කොයි වෙලාවකවත් නතර වෙලා නැහැ. මොහොතක්වත් ඇතිව නැතුව යන එක නතර වෙලා නැහැ. මේ හැම වෙලාවෙම හේතුන්ගෙන් හටගත්ත ගමම්ම නැතුව යන නැතුව යද්දිම හටගන්න මේ ඒ වැඩපිළිවෙල අඛණ්ඩවම මේ ප්‍රතිසන්දිය ලැබුව මොහොතින්නම් අද දක්වා අඛණ්ඩවම තිලක්ෂණයෙන් යුක්ත ධර්මතා ඒ විදිහටම පැවැත්නා. තිලක්ෂණේ ඒ විදිහටම පැවැත්නා. හැබැයි ඔබ දැක්කේ නැහැ. ඔය ඇත්තන්ට පෙනුන්නේ. ඒ ඔබ බැලුවේ නැති හින්දා. ඒ ඔය ඇත්ත මෙය විමසා බැලුවේ තේරුම් ගත්තේ දකින්න උත්සාහ කළේ නැති එක. නමුත් ඔබ දකින්න උත්සාහ කළා, තේරුම් ගන්න උත්සාහ කළා. පින්වත්නි ඇත්තටම නැති දේවල් ඇත්තටම තියෙනවා කියලා හිතාගෙන ඒ දේවල් තේරුම් ගන්න උත්සාහ කළා. හැබැයි ඇත්තටම තිබ්බේ නැති දේවල් තමයි ඔබ ඇත්තටම තියෙනවා කියලා හිතාගෙන ඒවා අල්ලගන්න, තීරුම් ගන්න, ලං කරගන්න, සමීප කරගන්න උත්සාහ කළේ. අර අරිය පරියේෂණ සූත්‍රයේ සඳහන් වෙනවානේ තමනුත් ඉපදෙමින් ඉපදෙන දේවල් හොයන් යනවා. තමනුත් දිරා යමින් ලෙඩ වෙමින් මානෙයටපත් වෙමින් දිරා යන ලෙඩවන මානෙයට පත්වන දේවල් හොයාගෙන යනවා. ඉතින් එය නෙමේ කල යුත්තේ චතුරාර්ය සත්‍ය ධර්මයයි සොයාගෙන යන්නට ඕනේ. පුණ්‍යවන්ත වේ සත්පුරුෂයෝ වගේ පින්වත්නි කෙලෙසුන් නැසන ගමනට දුක්ඛ සත්‍ය කියන එක හොඳටම තේරුම් ගන්න. දුක්ඛ සත්‍ය කියන්නේ පංච උපාදානස්කන්ධයට නමක්. එතකොට පංච උපාදානස්කන්ධය කියන්නේ මොකද්ද? මොන වගේ ස්වභාවයක්ද? මේ ධර්මතාවල සම්පූර්ණ ස්වરૂපය කියන ඔබේ ওই පංච උපාදානස්කන්ධය ඔබ දැනගන්නට ඕනේ. ඒ ආකාරයෙන්ම අවබෝධ කරගන්නට ඕනේ. ඒ ධර්මතා ඒ ආකාරයෙන්ම තේරුම් ගන්නට ඕනේ. අවසරයි ස්වාමීන් වහන්සේ. ඔව් පින්වත් පුතා. ස්වාමීන් වහන්සේ මේ දුක හඳුනා ගැනීම නැත්තම් දුක්ඛ සත්‍ය ගැන අපි මෙනෙහි කළොත් ස්වාමීන් වහන්සේ මේ අපි දැන් අපිට දුකක් ඇති වුණොත් අපි හිතුව ස්වාමීන් වහන්සේ මේ ඉපදුන හින්දා තමයි අපිට මේ දුක ඇති වෙන්නේ. ඉපදුන කාටත් මේ දුක පොදු දෙයක්. එතකොට මේ පෙර ආත්මේ කරපු සංස්කාර වලට අනුව මේ ආත්මේ ප්‍රතිසන්දි විඥානය ලැබලා මනුස්සකයක් ලැබුණ හින්දා අපි මේ වගේ මේ දුක් ලැබෙනවා, මේ වගේ දුක් ලැබෙනවා. එතකොට සත්ත්ව විඥානයක් ලැබලා සුනකයෙක් වුණොත් සුනකයට වෙන්නේ ඉති වෙන්න තියෙන වෙනත් නාම රූප ගොඩ ඒ වගේද ස්වාමීන් වහන්සේ අපි දුක්ඛ සත්‍ය නැත්නම් දුක්ඛ අවබෝධ කර ගැනීම මෙනෙහි කරන්න ස්වාමීන් වහන්සේ. නැහැ පින්වන්ත පුතා, ඒක මෙහෙම තේරුම් ගන්න ඕන. දුක්ඛ සත්‍ය විදිහට පින්වන්ත පුතා තේරුම් ගන්න පංච උපාදානස්කන්ධය. ඒ කියන්නේ මුලින්ම රූපස්කන්ධයක රූප 28 තේරුම් ගන්න. ඒ වගේම පින්වන්ත පුතා
වේදනා ස්කන්ධය තේරුම් ගන්න අවබෝධ කරගන්න. සංඥා ස්කන්ධය අවබෝධ කරගන්න. සංඛාරා ස්කන්ධය විඥාන ස්කන්ධය අවබෝධ කරගන්න. එතකොට මේ පංච උපාදානස්කන්ධය තමයි සියලුම නරක තේසම් පේතාසුර මනුස්ස චාතුරු මහරජික තාවතින්ස යාමතිස්ත නිම්මානති පානිමිත වැසි බ්‍රහ්ම පාරිසජ්ජ බ්‍රහ්ම පුරෝහිත මහා බ්‍රහ්ම පරිත්තාව අපමාන ආභාසර පරිත සුභ අපමාන සුභ සුභකින්හ වේහප්පල අවිහතප්ප සුදසුදස්සී අකනිට්ඨ කියන ওই තැන්වල ස්කන්ධ පහමයි තියෙන්නේ. එතකොට පින්වත් පුතේ අසඤ්ඤ සත්‍ය එක ස්කන්ධයක් තියෙන්නේ. ආකාසානංචායතන විඥානංචායතන අකින්චඤ්ඤායතන නිවසඤ්ඤා නාසඤ්ඤායතන කියන තැන්වල ස්කන්ධ හතරක් තියෙන්නේ. එතකොට මේ මිනිස්සු වෙලා ඉන්න අපි පංචස්කන්ධයම තියෙන අය. මේ පංච උපාදානස්කන්ධේ රූපස්කන්ධයේ විදිහට වේදනා සංඥා සංකාර විඥානස්කන්ධේ විදිහට මේ ස්කන්ධය කියන්නේ පුතේ ගොඩ කියන එකට, රාශිය කියන එකට, සමූහය කියන එකට. එතකොට මේ ගොඩක් සමූහයක් රාශියක් කියලා කියන මේ ස්කන්ධයන් හරියට නිරවුල්ව නිවැරදිව තේරුම් ගන්න අවබෝධ කරගන්න ඒ පරමාර්ථ ධර්මය. එතකොට මේ ස්කන්ධයන්ට මුහුණ දෙන්න වන කාරණා වගේක් තියෙනවා. ඒ අංග වගේක් තියෙන දුක්ඛ සත්‍ය අංග වගේක්. ඒ තමයි පුතේ මේ කතා කරන ජාතිපි දුක්ඛ ජරාපි දුක්ඛ ව්‍යාධිපි දුක්ඛ ආදී නම් වලින් කියන කාරණා 8ක් විදියට හෝ 12ක් විදියට හෝ ඒ අංග ටික තේරුම් ගන්නට ඕන. එතකොට මේ දුක්ඛ සත්‍ය අංග ටික දුක්ඛ සත්‍ය කියන්නේ පංච පාදානස්කන්ධයට නමක්. ඒතර පරමාර්ථ ධර්ම වලින් නම් ස්කන්ධාතු ආයතන ඉන්ද්‍රියාදී විදියට සම්මුතියේත් නම් ඉපදීම, දි รา යාම, ලෙඩ වීම, මානයටපත් වීම ආදී ශෝක පරිදේවාදී ඒකවණු. එතකොට මේ දුක්ඛ සත්‍ය හටගන්නන හේතුව සමුදය සත්‍ය. ඒ හේතුවට කලින් පින්වන්ත පුතා ditthi visuddhiය විදිහට දුක්ඛ සත්‍ය එහෙම නැත්නම් මේ ස්කන්ධ ධාතු ආයතන ඉන්ද්‍රියයන් ඒ විදිහටම අවබෝධ කරගන්නට උත්සාහවන්තව කටයුතු කරගන්න පුතේ. සවනස බොහොම පිං සවනස. අවසරයි ස්වාමීන් වහන්සේ. ඔව් පින්වන්ත. ධර්ම ශ්‍රවණය කරනකොට ඒ ස්වාමීන් වහන්සේලා විසින් ඔබ වහන්සේත් අනුස්වාමීන් වහන්සේ දසවදාරන ඒ ධර්ම කාරණා ඉතාම හොඳින් තේරෙනවා. නමුත් අපි ප්‍රායෝගිකව අපේ ජීවිතයේදී බොහෝ විට ඒ ධර්ම කාරණා අපි ඒක ප්‍රායෝගික අපි යොදා ගන්න නැහැ, අපේ ජීවිතේට එකතු කරගන්නේ නැහැ. ඒ දැනුමක් හිටිලා අපි ගාව තිබුණාට ඒක සිද්ධ වෙන්නේ නැති ස්වාමීන් වහන්සේ අපට අවබෝධයක් නැති නිසාද ඒකට අපි කොහොමද ඒ ස්වාමීන් වහන්සේට දැන් යෝනිසමනස්කාරය දිනු කරගෙන අපි ඒක ඇති කරගන්න ක්‍රමවේදයක්, ඒ කියන්නේ රුකුලක් ලබා ගැනීමේ ක්‍රමයක් තියෙනවා ස්වාමීන් වහන්සේ. බොහොම හොඳයි පින්වන්ත අපේ ධම්මික මහත්මයා. අනිවාර්යයෙන්ම යෝනිසෝ මනසිකාරයේ තියෙනවා කියන්නේ ඒ අවබෝධ කරගෙන ඒ ක්‍රියාවට නම් වෙමින් ඒ කියන්නේ ඒ කවුණු ඔස්සේම සිත පවත්වමින් අවබෝධ ඥානය ඇති කරගෙන තව තවත් දියුණු වෙමින් හිත කිලිටි ධර්ම වලට අරක් ගන්න ඉඩ දෙන්නේ නැතුව තමන්ව දියුණු කරගන්න උත්සාහයක් දිනු කරගන්න ප්‍රධාන කටයුත්තක්. අයෝනිසෝ මනසිකාරයේ තිබුතින් සියලු ආශ්‍රව ධර්ම නැත්නම් කෙලෙස් ධර්ම හිත තුළ ඇති වෙන්නේ ඒක හේතුවක් වෙනවා. යෝනිසෝ මනසිකාරයේ තිබ්බොත් කෙලෙස් ධර්ම සිත තුළ ඇති වෙන්නේ නැති වෙන්න ඒක හේතුවක් වෙනවා. එතකොට මේ යෝනිසෝ මනසිකාරය පවත්වන්නට ඕන. ඒ වගේම සම්මා දිට්ඨිය ඇතුවම කටයුතු කරගන්නට ඕන. භාවනා වඩන්නට ඕන. නූපන් අකුසල නූපදින්නට, උපන් අකුසල දුරු කරන්නට, නූපන් කුසල උපදවන්නට, උපන් කුසල වැඩි දියුණු කරගන්නට භාවනාදී ක්‍රියාමාර්ග සිදු කරන්නට ඕනේ. ඒ වගේම ප්‍රතිපදාවේ ඉදිරියටම යන්නට ඕනේ. බෝධිපාශික ධර්ම 37 වැඩෙන විදිහට හැසිරෙන්නට ඕන. ඒ විදිහට කටයුතු කරගන්නට ඕන. ධර්මකාරණාව අවබෝධ කරගන්නට ඕනේ. අවබෝධ කරගත්ත ධර්මකාරණා තව තවත් වැඩි දියුණු කරගෙන බෝධිපාශික ධර්ම ඔක්කොම වැඩෙන ආකාරයට චිත්තසංතතිය දියුණු කරගන්නට ඕන. ඉතින්දී දැනුම තිබ්බට මදි. කෙලෙස් තාම බලවත් නම්. දැනුම තිබ්බට මදි,
කාමාසව භවසව ditthාසව අවිජ්ජාසව යන්ට ඕන වෙලාවක ඇති වෙන්න පුළුවන් විදිහට චිත්තසංතතිය ඉඩ දීලා තියෙනවා නම් ඒ චිත්තසංතතිය තුළ කෙලෙස් අරක් ගන්නට ඉඩ දෙන්නේ නැතුව කෙලෙස් නැත්තටම නැති කරන්න පුළුවන් විදිහේ එය කරන්න පුළුවන් ධර්මතා දියුණු කරගන්නට අපි කටයුතු කරගන්නට ඕන මේ භාවනා ක්‍රම වලින් මේ දැන් තාම භාවනා ක්‍රම අගාරුවාර දවසේ පටන් ගත්තේ නැහැ සිකුරාදා දවසේ අපේ ධම්මික මහත්මයාට කිරෙනවා එයින් ඒ අවබෝධය වැඩි කරමින් කෙලෙසුන් නැසන්නට ඕන කරන තත්ත්වය තමයි දියුණු වෙන්නේ පැහැදිලි නේද මහත්මයා අවසරයි ස්වාමීන් වහන්සේ. ඔව් පින්වන්ත පුතේ ස්වාමීන් වහන්සේ මේ යමුනාෂ්ටමයට ස්වාමීන් වහන්සේ වඩින්නේ 27 වෙනිදාද 20 වෙනිදාද ස්වාමීන් වහන්සේ? පුතේ 27 වෙනිදා තමයි මම යමුනාශ්‍රමයට මේ වැඩම කරන්නේ 27 ඉරිදා ඉන්නේ 27නේ. දැන් අද මේ වැඩසටහන ඉවර කරලා තව ටිකකින් මම වැල්ලවත්තට වැඩම කරනවා පුතේ. මේ අර හෙට අරුණට කලින් එහි වැඩ ඉන්න බලාපොරොත්තුව තියෙන හින්දා මේ වැඩසටහන අවසන් වුණ තමයි වැල්ලවත්තට වැඩම කරනවා පස්සස්ලා වැඩ ඉන්න තැනට 27 වෙනිදා තමයි එතන වැඩසටහන තියෙන්නේ පුතා. තව කොළඹ වැඩසටහන් තියෙන තැන් තියෙනවා මං හිතන්නේ යමුනා ආශ්‍රමයේ වැඩසටහනට පුතා සහභාගී වුණා නම් හරියි. ස්වාමීන් වහන්සේ එදාටම හරියට මට මේ පන්තියක් තියෙනවා. ඊට දවස් 20 වෙනිදා මට මේ ඒ පන්තියේ නිවාඩුවක් හම්බුණා. පුතේ හෝමාගම මේ ડોક્ટર සමාධි මහත්මයාගේ නිවසේ මගේ සිස්ස හාමුදුරනමක් වස්සසලා ඉන්නේ. එතන මම හෝමාගම එතන පුතේ මේ මම මේ සිස්ස නමක් නවත්තලා ඉන්නේ 14 වෙනිදා වැඩම කරනවා එතනට. එතන භාවනා වැඩසටහනට. එහෙමයි ස්වාමීන් වහන්සේ. මම තාත්තගෙන් අහලා බලන්න ස්වාමීන් වහන්සේ. ඔය පින්වත්තුන්ගේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න. අවසරයි ස්වාමීන් වහන්සේ. ඔය පින්වත් තරංග මහත්මයා අපේ ලෝතර අමාමා මහණිය එක්තරා අවස්ථාවක අර නියපිඩට වැලි ස්වල්පයක් අරගෙන උපමාවකින් දැක්වුවා නේද මේ මහ පොළොවේ තියෙන ප්‍රමාණය අර මහගෙදර සතර පාය මහගෙදර කරගත්ත අය ඒ තරම් ප්‍රමාණයක් මහ පොළොවේ වැලි හා සමානයි නියපිඩේ තියෙන වැලි ප්‍රමාණය අපේ මේ මනුස්සත් භවය ලැබපුට උපමා කරලා තොරන් නියපිඩේ තියෙන වැලි ප්‍රමාණයට ත්‍රි හේතුක දි හේතුක උප්පත්තිලාභී සියල්ලම අන්තර්ගත වෙනවද මේ නියපිඩ මත තියෙන වැලි ප්‍රමාණයට ඒක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න. ඔව් පින්වන්ත අපේ තරංග මහත්මයා සසරේ සරසන අයගේ ප්‍රමාණයත් ධර්මාභූතයේ ලබන අයගේ ප්‍රමාණයක් දක්වලා බුදු පියාණන් වහන්සේ අර මේ නියපොත්ත උඩට වැලිකට මේ පස් ටිකක් අරගෙන ඒ පෙන්නපු මේ කාරණාව අපේ සූත්‍ර පිටකයේ සඳහන් වෙන්නේ මෙතනදී හිතන්න පින්වත් අපේ තරංග මහත්මයා මේ සක්වල තුල ඒ කියන්නේ අපි ඉන්න මේ සක්වලේ ඉර මුල් කරගත් මේ සක්වලේ මේ පෘථුවිය තුල මනුස්සයෝ අපිට ඉන්න ප්‍රමාණය ඔක්කොම ගණන් කරලා කියන්න පුළුවන් නේද? ඒ කියන්නේ රටවල් ඔක්කොම ගත්තාම ලෝක ජනගහනයේ බිලියන මෙච්චරයි කියලා කියන්න පුළුවන් වෙයිනේ. සංඛ්‍යා ලේඛන අරගෙන ලංකාවේ කෝටි 2කට වැඩි ඉන්දියාවේ මෙච්චරයි කියලා දල වශයෙන් සම්පූර්ණ අංග සම්පූර්ණ ස්ථීර වචනයක් නැතත් ආසන්නව කියන්න පුළුවන් කමක් තියෙන්නේ. ඔව් පුළුවන්. එතකොට පින්වත් තරංග මහත්මයා එක කූඹි ගුලක එක කඩි ගුලක ඉන්න සංඛ්‍යාව කොච්චරක් කියලා කියන්න පුළුවන්ද? ආසන්න වශයෙන්. එතකොට ඒ වගේ කඩිගුල් දිඹිගුල් වල ඉන්න සංඛ්‍යාව තව කොච්චරක් කියලා කියන්න පුළුවන්. ඒ වගේ දැන් අපි ඉන්න රත්නපුර දිස්ත්‍රික්කයේ තියෙන සියලු කඩිගුල් වල කොච්චරක් විතර ඉන්නව වෙන්න පුළුවන්ද? ඒක කියන්න අපහසුයි ස්වාමීන් වහන්සේ. එතකොට මේ අපි ඔය කඩියෙක් ගන්න කිව්වේ කුඹි ගන්න කිව්වේ. එතකොට අනිකුත් එක එක ආකාරයේ নানা ආකාර ශරීර ස්වභාව තියෙන සත්වයෝ
සම්බන්ධව ජලයේ ඉන්න අය, ගොඩබිමේ ඉන්න අය, ගස් උඩ ඉන්න අය, ඇහැට පේන අය, ඇහැට නොපේන අය ඔක්කොම ගත්තාම මේ මොනතරම් ප්‍රමාණයක්ද? එතකොට ඒ අය අතර මිනිස්සුયો දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝකවල ඉන්න කට්ටිය අතරේ තමයි දිහේතුක තිහේතුකයි උපදින්නේ. හැබැයි වැඩිපුර ඉන්නවා කියලා හිතෙන්නේ මනුස්ස දිව්‍ය බ්‍රහ්ම ආදී තැන්වලයිද සතර අපාගතයිද? මහ මොහොතේ ජීවීන් වර්ග කොච්චරක් ඇද්ද? එතකොට දිව්‍ය බ්‍රහ්ම මනුස්ස ආදී තැන්වල ඉන්න කට්ටියත් සතර අපාගතවල ඉන්න කට්ටියත් අරගෙන මේ සක්වලේ ඉන්න අයත් වෙනස් සක්වලවල ඉන්න ඔක්කොම බලාගෙන යනකොට වැඩිපුරම ඉන්න පිරිස කොයි කට්ටියද? සුගතියේ ඉන්න අයද දුගතියේ ඉන්න අයද? දුගතියේ ඉන්න අය නිසා. දුගතියේ ඉන්න අය වැඩි වශයෙන් පේන්නේ. එතකොට පින්වන්ත තරංග මහත්මයා එතනදී මනුස්සයෝ දිව්‍ය භූමිය වල ඉන්න අය අතරේ දෙවිවරු සහ මනුස්සයෝ අතර වැඩි වශයෙන් ත්‍රිහේතුකයි ඉන්නේ. ත්‍රිහේතුකය අඩුයි. එතකොට ත්‍රිහේතුකය බ්‍රහ්ම ලෝක ආදී තැන්වල ඉන්නවා. එතන මනුස්ස වේවා බ්‍රහ්ම ලෝකවල වේවා ඔය හැමතැනකම ත්‍රිහේතුක උනත් ඔක්කොටම මගපල් ලබන්න බෑ. ත්‍රිහේතුකය ගුණත් ඉතා අවම ප්‍රමාණය මගපල් ලබන්නේ. එතකොට සියල්ලම ත්‍රිහේතුක නාකර මගපල් ලබන්නේ. ඉතින් මගපල ලබන පිරිස ගත්තට පස්සේ ඔය ඔක්කොගෙම ඉතා සුළු පිරිසක් නේද? පැහැදිලිද පින්වත් තරංග මහත්මයා? පැහැදිලි සාම. පැහැදිලි. තව කවුරු තියෙනවා නම් අහන්න. ඒ කාරණා උනත් තව අවශ්‍ය නම් ඔය උපමාම ආය හඳුනන මේ සමනස පෙන්වන ඇටේරියා වනේ පත්‍ර උපමාවකට අරගෙන තව පැහැදිලි කිරීමක් කරලා තියෙනවා නේද ස්වාමීන් වහන්සේ? ඕ පින්වත් තරංග මහත්මයා උපමාවේ මම ලොකු විස්තරයක් කළේ නේද? මෙතන ඇටේරියා වනේ ඒ වගේම ගංගා නදියේ වැලි කැට අරගෙන ඒ වගේම පහළ ඉඳන් ඉහළ දක්වා ඔක්කොම කෝටු ටික අරගෙන ගස්වල කෝටු අරගෙන බුදු පියාණන් වහන්සේ මේ වගේ සත්වයන්ගේ මගපල් ලබන පිරිස මගපල් නොලබන පිරිස සම්බන්ධව ඒ වගේ උපමාගත සූත්‍ර දේශනා කිහිපයක් අපිට හම්බ වෙනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. ඔව් පින්වත් පුතේ. ස්වාමීන් වහන්සේ මේ චිත්තක්ලෝපකේශ ධම්ම කියන්නේ මොනවද ස්වාමීන් වහන්සේ? චිත්තෝපක්ලේශ පුතේ. ඒ කියන්නේ සිතේ හට ගන්න උපක්ලේශයෝ. මේ සිත කිලිටි කරන ධර්ම පුතා. මේ සිතේ හට ගන්න සිත කිලිටි කරන කෙලෙස් ධර්ම වලට කියන නම. පින්වත්නි පින්වන්තෝ ඇත්තෝ ඉඩ ලැබෙන හැම වෙලාවටම සූත්‍ර දේශනා කියවන්න. ඒ වගේම විශේෂයෙන්ම මේ අපදානය කියලා අපි තියෙනවා වටිනා ධර්ම ග්‍රන්ථයක් රහතන් වහන්සේලාගේ චරිත කතා. එතෙන්දි රහතන් වහන්සේලාගේ චරිතාපදාන. ඒ චරිතාපදාන වල මුලින්ම කරපු පින්කම ඉඳලා මේ අන්තිම නිවන් දැක්ක දවස දක්වා කතා විස්තර කරලා තියෙනවා. සමහර රහතන් වහන්සේලා ආත්ම භාව රාශියක් බුදු පියාණන් වහන්සේලාගෙන් සිද්ධාර්ථ බුදු පියාණන් වහන්සේ නැත්නම් විපස්සී බුදු පියාණන් වහන්සේ අනුමදස් බුදු පියාණන් වහන්සේ පදුමුත්‍ර බුදු පියාණන් වහන්සේ මේ වගේ ඈත කාලයේ දක්වාම යන රහතන් වහන්සේලාගේ චරිත කතා තියෙන. ඒක තියෙන අපේ අපදානයේ කියන සූත්‍ර පිටකයේ කුද්දක නිකායේ ග්‍රන්ථයේ. ඒ අපදාන අරගෙන කියවාදී ඔබේ ධර්ම ඥානය ගොඩාක් වැඩි වේවි. ඒ රහතන් වහන්සේලාගේ චරිත කතාත් එක්ක. එතකොට කරන කුසලයේ හැටියට ලැබුණු විපාක
තේරුම් ගන්න පුළුවන්. තව එය තවත් විස්තර දැනගන්න පුළුවන් තේරගාථා සහ රහත් තෙරණින් වහන්සේලාගේ විස්තර තියෙන තේරී ගාථා වලින් මේ වගේ තේරගාථා තේරී ගාථා අපදාන වගේ කරුණොත් ඔය ඇත්ත මේ කාල සීමාවේ කියවනවා නම් ලොකු වැටහීමක් ලැබේවි. සූත්‍ර දේශනා ධර්ම ශ්‍රවණය කරන්න ඒ වගේම භාවනා අනිවාර්යෙන් වඩන්න මේ කියවෙන ධර්ම කාරණා නාම රූප ආදියට ගලපලා මේ කියවෙන ධර්ම කාරණා ප්‍රායෝගිකව සිදුවුණු ආකාරයට ඒක නැත්තම් ජීවිතවලට බද්ධ කරලා සිද්ධ වෙලා තියෙන විදිහ තේරුම් ගන්න අර චෛත්‍ය කතාව ප්‍රයෝජනවත් වෙනවා. ඒක මේ ඉගෙන ගන්න දැනුම මේ ලබා ගන්න දැනුම ඔබේ අවබෝධ ඥානයේ උදෙසා අනිකුත් රහතන් වහන්සේලාගේ චෛත්‍යාපදාන වලට ඒ බලපෑ මේ රටාව කර්මජ රටාව ඔය ඇත්තන්ට තේරුම් ගන්න පුළුවන් අපදාන ආදී බලවත්. අවසරයි ස්වාමීන් වහන්සේ. ඔව් පින්වත් පුතේ. ස්වාමීන් වහන්සේ දැන් අසත්පුරුෂ පවුලක් ගත්තොත් ස්වාමීන් වහන්සේ කියන්නේ ධර්ම යෝනිසෝ මනසිකාරයේ ඉන්නේ නැති අධාර්මික පවුලක් ගත්තොත් ස්වාමීන් වහන්සේ නිස්සන්ද ඵලයකට උදාහරණයක්ද? පින්වන්ත පුතා එතකොට කර්මයෙන් ගලාගෙන යන ඵලයට තමයි නිස්සන්ද ඵලය කියලා කියන්නේ. එතකොට කවුරු හරි කෙනෙක් අකුසල කර්ම කරලා ඒ අකුසල කර්ම කරපු කෙනෙක් උප්පත්තිය ලැබුවාම එයාගෙන් වැඩි වශයෙන්ම අකුසල කර්ම විපාකය තමයි එයාට බුද්ධි විඳින්න වෙන්නේ. එතකොට එයා බුද්ධි විඳින්න කර්ම විපාක එයාගේ සමීපතම අන්‍යයන්ටත් බුද්ධි විඳින්න සිද්ධ වෙනවා අන්‍යයන්ට ඒ ගලාගෙන යන හින්දා. හරියට ආනන්ද සිටුමා වගේ. ආනන්ද සිටුමා පින්වන්ත පුතා බොහොම ධනවත් මසුරු පුද්ගලයෙක්. මේ ධනවත් වුණු මේ මසුරු වුණු මේ ආනන්ද සිටුතුමා පින්වන්ත පුතේ තමන්ගේ පුතාට කියනවා දවසකට 3 පාරක් මසුරු කමින් ඉන්න කිසිම දෙයක් දන් දෙන්නට එපා කාටවත් මොනවත් දෙන්න එපා නිදන් කරන්න තැම්පත් කරන්න ඔක්කොම මසුරු කමින් ඉන්න කියලා. මෙහෙම පුතාවත් මේ අකුසලයේ සමාදන් කරපු දැඩිලෝභී සමාදන් කරපු මේ ආනන්ද සිටුමා මරණයටපත් වුණාට පස්සේ උපදින්නේ ඒ නගරෙම ළඟ සැඩොල් කුලයක. සැඩොල් කුලයක උපත්ති ලැබපු ආනන්ද සිටුමා උපදුණු දවසේ සැඩොලියගේ කුසේ උපදින්නේ සැඩොල් පවුල් 10ක විතර දෙනාට ආහාර පාන හොයාගන්න බැරි වෙනවා. ඒ අයට වෙනදා ලැබුණු ආහාර පාන එහෙම නැතිව යනවා. ඒ වගේම රත්තුමා දඩ ගහනවා, නිന്ദා අපහාස ගොඩක් වෙනවා, කරදර උපද්‍රව ගොඩාක් මේ අයට එන්න පටන් ගන්නවා. ඊට පස්සේ මේ අය මොකද කරන්නේ? මේ රැළේ ප්‍රධාන නායකයා මේ අය කොටස් දෙකකට බෙදන 500 කටනවා. එතකොට මේ ආනන්ද සිටුමා උපම්මව කුස තියෙන ඒ 500 දෙනා තමයි ඊපස්සේ දුක් විඳගත. අනික් කටියට පස්සේ නැතෝ යනවා. ඊට පස්සේ නැවත බේතනවා අන්තිමට ඒ අම්මගේ පවුලේ වෙන් කර ගන්නවා. ඊට පස්සේ ඒ පවුලේ කට්ටියත් ඒ අම්මව තනි කරලා යන්න යනවා. ඒ අම්මා දරුවා බිහි කළාට පස්සේ දරුවට බහ තෝරන්න පුළුවන් වෙද්දි ඒ අම්මත් මේ දරුවව දාලා යනවා. ඒ ආනන්ද සිටුමා පිළිසිඳ ගත්තට පස්සේ ආනන්ද සිටුමාගේ අකුසලයේ නිස්සන්ද ඵලය තමයි අර සැඩොල් කුලවල ඔක්කොටම ගලාගෙන ගියේ. ඒතර අකුසල කර්මයේ කරපු කෙනාගේ අකුසල කර්මේ අන්‍යයන්ට ගලාගෙන ගිය ආකාරය තමයි ඒ විදිහට උනේ. ඒතර අසත්පුරුෂ පෞල් විදිහට අපි යම් යම් පවුල් නම් කරනවා නම් එතන ඒ අභ්‍යන්තරයේ අසත්පුරුෂ වෙන්නට බලපාපු කාරණා තියෙන මිත්‍යා දෘෂ්ටි ආදී බොහෝ කරුණු. නමුත් ඒ අයගේ ලෞකික භවෝග සම්පත් ආදී කරුණවලදී අන්‍ය කෙනාගේ කර්මයේ විපාකේ ගලාගෙන යෑම නිසා අකුසල විපාක ඒ හැමෝටම දුක් ආදර බොහෝ පීඩා විපාක ලැබෙනවා. එතකොට ඕකෙම අනිත් පැත්තයි මේ පින්වන්ත පුතේ කුසලයට ගන්නට ඕන. කුසලයක් ඒ විදිහට ආනන්ද සිටුමාගේ කතාවේදී අකුසලයේ වගේ සීවලී මහරහතන් වහන්සේ කතාවේදී එනිසන්ද පරිේ නැත්තම් ගලාගෙන ගිය කුසලයේ විදිහට තේරුම් ගන්නට ඕනේ.
දෙතරුවන් සරණයි පුතේ. පින්වත්නි ඔබ ඔහොම විනාඩියක් ඉන්න මම නැවත වැඩම කරනවා. නැවත විනාඩියක් මට කාලය දෙන්න. උසර මහත්මයා අපිට ඉතාමත්ම සතුටුයි මේ සංගීත පුතාගේ උනන්දුව සම්බන්ධයෙන්. ඒ දරුවන් අපි බොහෝ කාරණා ඉගෙන ගන්නවා. මොකද දරුවෝ ප්‍රශ්න අහනවා. ඉතින් ස්වාමීන් වහන්සේ උත්තර දෙනවා. අපි සියලු දෙනාම බොහෝ කාරණා ඉගෙන ගන්නවා. දරුවන්ට එයාගේ ඇත්තටම මේ සංසාරයෙන් ආපු දෙයක් වෙන්නේ නැති. මොකද පුංචි දවස්වල ඉපදිලා කියන්නේ යා මොන්ටිසෝරි යන වයසේ ඉඳලා මෙයාට ඔක්කොම සූත්‍ර කටපාඩම්. තුන් සූත්‍රයේ ජය පිරිත සීවලී පිරිත කටපාඩම්. ඉතින් එයා හින්දා තමයි ධර්මයට අපි ගොඩක් මේ අවතිරුනේ. එයා පුංචි කාලේ භාවනා කරනවා තනියම. ඒ කාලේ ටීවී එකේ යන භාවනා වැඩසටහන් දාගෙන එයා තනියම භාවනා කරනවා. ඊට පස්සේ මොන්ටිසෝරියත් ගොඩක් අර ඒවා අපි වීඩියෝ කරලා එහෙමත් තිබුණා. ඉතින් පස්සේ ඒවා අර මොන්ටිසෝරි ප්‍රසිද්ධ වුණාට පස්සේ මෙයාට ඔක්කොම නැවතුණා. ඉතින් පස්සේ ඒ ධර්මයේ මේ සූත්‍ර දේශනා කරන ඒවා ඔක්කොම අමතක වුණා. ඊට පස්සේ එතනින් පස්සේ දැන් තමයි ඔය අපි ස්වාමීන් වහන්සේ ළඟට ආවට පස්සේ උන්වහන්සේගෙන් අහන ප්‍රශ්න ඉතින් ඇත්තටම මේ පොත්පත් කියවලාවත් ඒව අහනේව නෙමෙයි. ඉතින් එහෙම විශේෂයෙන් අභිධර්ම පොත් කියවලා එහෙම මොකුත් නැහැ. අර නිතර මගේ ප්‍රශ්න අහන හැමතිස්සෙම මගේ ප්‍රශ්න අහනවා. ඉතින් එහෙම තමයි ගමන. ඉතින් හරිම මේ මරත් ඉතින් අර තේරෙනවා සංසාරයෙන් ආපු මේ දෙයක් වෙන්නේ නැති කියලා. ධර්ම සතුටුයි මේ ධර්ම සාකච්ඡාවකට ඒ පුතා සම්බන්ධ වෙලින් එක අපි සියලු දෙනාට මේක ආශිර්වාදයක් අයියක් වුණා. එහෙමයි. ඉතින් ඇත්තට හරි ගැඹුරු ප්‍රශ්න මට සමහරවිට තේරෙන්නේ නැහැ උත්තර දෙන්න. මම ඉතින් ස්වාමීන් වහන්සේගෙන් අහන්න කියලා දෙනවා. ගොඩක් වෙලාට Facebook එකේ තාමුදුරන්ට මේ දාලා මේ ප්‍රශ්න දාලා ඒවයි උත්තර අහනවා. ඒක තමයි පින්වත් දොස්තර මහත්මයා මේ දැන් දොස්තර මහත්මයාගේ නිවසට එහෙම මාව වැඩම අවස්ථාවන් වලදී පුතා බොහොම වටිනා මේ ධර්ම සාකච්ඡාවක් පවත්වන මුණ ගැහුණා. මාව බලන්න මේ රත්නපුරට ආවහම උනත් මේ ඊටාම ගැඹුරු ඥානයක් ඒ සාංශාරික උරුමේ නේද? සාංශාරික පින. හරි වටහා ගන්නවා අපේ හැමෝන්නේ ඒකයි ඒක වචනේ කියව ගමන් ඒක තේරුම් ගන්නවා. මම දොස්තර මහත්මයාට හොඳ මොලකාරයෙක් කියලා. පුතා හරිම මේ නුවණක්කාරයි. හරිම මේ හොඳ පාණ්ඩිත ලක්ෂණ තියෙන ඉතාම බුද්ධිමත්. මේ ඒ විදිහට මේ අනික දොස්තර මහත්මයාගේ ආభాසයේ පසුපස දෙන දොස්තර මහත්මයාගේ අම්මාගේ දෙන ආభాසය. ලොකු පුතාත් එහෙම තමයි අපි හඳුනේ. ලොකු පුතාගෙත් අර එයා දැන් මේ පාර උසස් පෙළ කරනවානේ. ඒ හින්දා එයාට පසුබාලා ඉන්නවා. නමුත් එයාගෙත් එහෙම එයාගෙත් උභාසයෙන් ගොඩක් කරලා ප්‍රශ්න අහනවනේ. මේ ලොකු පුතා දැන් මේ දවස්වල එන්නේ විදියක් නැහැ මේ මේවට පාඩම් කරන හින්දා. ඒක තමයි. ලබන මාසෙ මේ මට අපේ පොඩි හාමුදුරුවෝත් කිව්වා සමහර ප්‍රශ්න FB එකට එහෙම දාලා තියෙනවනේ මට උත්තර දෙන්න වෙලාවක් නැහැ මේ වස් කාලේ හින්දා. වස් කාලේ සීමාවේ හුඟක් කට්ටිය ප්‍රශ්නත් අහලා මේ මාව සම්බන්ධ කරගන්නත් උත්සාහ කළා. අර වස් කාලේ ඉතින් අපි වෙනුවෙන් ගොඩක් කැප වෙනවා. ඒ වගේම දැන් අර එළියට පොඩ්ඩක් වැඩියෙත් මේ වස් කාලේ අර වැඩිපුර වතුර වන්දනවා. ඉතින් ඒ නිසා එළියට වඩිනවා. එහෙමයි පෑමින්. ඔබ වහන්සේට මම හිතන්නේ වතුර ගොඩක් වෙලාට වළඳන්න ඕන මේ ગેස්ට්‍රයිටිස් අතරම තියෙනනේ අපි හැමදෙනේ. ගොඩක් වෙලාට පෙන් වළඳන එක ගොඩක් හොඳයි මේ වෙලාවට නැත්නම් හිස් පාඩමනේ ඉන්න වෙන්නේ අපි හැමදෙනේ. ඒක තමයි දොස්තර මහත්තයා. අපි හැමදෙනේ මට ඔබ වහන්සේ වැඩපත් කරන්නත් දුකයි. ඉතින් ඒ වුණාට පොඩි ප්‍රශ්නයක් අහන්නම් අපි හැමදෙනේ. හොඳයි දොස්තර මහත්මයා. අපි හැමදෙනේ දැන් රූපාවචර බ්‍රහ්ම ලෝකයේ ගත්තාම එතෙන්දී අපි හැමදෙන්නේ රූප කය පමණක් මේ තියෙන සිත හිමම එතනින් භවාංග සිත නවතිනව නේද අපි හැමදෙන්නේ. ප්‍රතිසන්දි විඥාන අපේ පින්වත් දොස්තර මහත්මයා රූපාවචර බ්‍රහ්ම ලෝකයක යම්කිසි බ්‍රහ්මයේ ප්‍රතිසන්දිය ලැබුවට පස්සේ ඒකෙන් ඒ බ්‍රහ්මයාට ඇති වෙන්න පුළුවන් වැඩි වශයෙන්ම රූපාවචර බ්‍රහ්ම ලෝකයට අදාළ සිත්. ඒ කියන්නේ රූපාවචර සිත් එයාට දිගටම ඇති වෙනවා.
එතකොට ඒ බ්‍රහ්මයාගේ ප්‍රතිසන්දියත් එක්කම භවංගගත වීමක් නැහැ. නමුත් අසඤ්ඤ සත්‍යයේදී தත්ත්වය වෙනස්. අසඤ්ඤ සත්‍යයේදී ප්‍රතිසන්දිය ලැබුව ගමම්ම සිතේ භවංගපත්නේ නතර වෙලා යනවා. අතර වෙනවා. අසඤ්ඤ සත්‍යය. නමුත් රූපාවචර බ්‍රහ්ම ලෝකයේදී ඒ කෙනාගේ ආයතනක් තියෙනවා කීපයක්. එතකොට රූපාවචර බ්‍රහ්ම ලෝකයේදී මේ බ්‍රහ්මයන්ට කතා බස් කරන්න, ඒ වගේම අදහස් වමාරු කරගන්න, හිතන්න, කල්පනා කරන අනිකුත් කටයුතු ධ්‍යාන වලට වැඩි වශයෙන් සමවදින්න සමහර අවස්ථාවන් වලට කාම අරමුණක් හම්බුනාම මේ කාම ලෝකයට අදාළ කාමාවචර සිතුනත් ඇති වෙන්න පුළුවන්. එතකොට කාමාවචර සිත් වැඩි වශයෙන් ඇති වෙන්නේ කාමාවචර භූමියේ ඉන්න අයට. නමුත් රූපාවචර බ්‍රහ්ම ලෝකයේ ඉන්න කෙනෙක්ට උනත් කාමාවචර සිතක් ඇති වෙන්නට පුළුවන්. ඉතින් ආයතන ඔක්කොම පිටරනද අපි යන්නේ ආයතන 6ම එනවද නැත්නම් නෑ. රූපාවචර බ්‍රහ්ම ලෝකවලදී ආයතන 6ම ඇති වෙන්නේ නැහැ. එතකොට එයින් කීපය ඇති වෙන්නේ විශේෂයෙන්ම රූපාවචර බ්‍රහ්ම ලෝකවල උප්පත්තිය ලබන බ්‍රහ්මයින්ට විවිධාකාර මේ ඒ අයට අභිඥාදී උපදවා ගන්නව නම් ඒ වගේ කරුණාපානා කරන්න පුළුවන්. ඒ වගේම දැන් රූපාවචර බ්‍රහ්ම ලෝකයක ඉන්න කෙනෙක්ට අරූපාවචර ධානය උනත් උපදවා ගන්නට බැරි කමක් නැහැ. අපි හඳුනේ අසඤ්ඤ තලයේදී එතකොට මේ භවංග සිත් එහෙම නැවතිලා එතකොට කල්ප ගානක් තිස්සේ සිත එහෙම කියන භවංගගත නොවේ ඉඳලා අවසානයේදී අවසාන චිත්ත වීතිය සකස් වෙන්නේ කොහොමද අපි හඳුනේ? කියන්නේ චුත වෙන වෙලාවෙදී එතෙන්දී වෙන්නේ ඒ කෙනාට මේ අසඤ්ඤ සත්‍ය උප්පත්තිය ලැබලා ඉන්න කෙනා ප්‍රතිසන්දි විඥානය සමගම රූප නවකේ වෙනවා. එහි ආයු කාලයේ මහා කල්ප 500 ආයු කාලයක් තියෙන්නේ. ඒතර මහා කල්ප 500 අවසානයේ පස්සේ එතකොට ඒ කෙනාට නැවතත් ඇති වෙනවා චුතිසිත. ඒ කෙනාගේ එතනදී පහළවන විඥාන ස්වභාවය පිළිබඳ අභිධර්මයේ සඳහන් වෙනවා. මේ එයාගේ විපාක විඥාන ලැබෙන විදිය ඒක කලින් චිත්ත සංතතියට හා සම්බන්ධව තමයි පවතින්නේ. ඊට කලින් භවයේ නේද අපි හඳුන්නේ? ඒ කියන්නේ සම්බන්ධව පවතිනවා. අතන ඒ තියෙන දැන් විපාක මෙදින්න පුළුවන් ආයු කාලයේනේ මේ අර විදිහට තියෙන්නේ. එහෙමයි. එතකොට එතෙන්දී කර්ම නිමිත්ත ගති නිමිත්ත ඒ වගේ ඒ මොන හරි අරමුණක් අන්තිම චිත්ත වීතියට එනවාද අපි හඳුන්නේ එතෙන්දී? නැත්නම් චුත්තිසිතද එතෙන්දී ඇති වෙන්නේ? ඊළඟ ප්‍රතිසන්දිය ඒක වෙන්නේ මෙහෙමයි. දැන් දොස්තර මහත්මයා අසඤ්ඤ භවී කවුරු හරි කෙනෙක් උප්පත්තිය ලැබලා ඒකේන කලින් ලබාගෙන සිටිය පංචම ධානයේ උපචාර චේතනාවන් තියෙනවානේ. එතකොට කලින් ලැබලා තිබ්බ පංචම ධානයේ ඒ උපචාර චේතනාවන්ගෙන් මතු කළ දෙන කර්මාදී අතරින් එක් කර්මුණක් අරගෙන තමයි අසඤ්ඤ සත්‍යයෙන් එයාගේ චුතිය සිද්ධ වෙන්නේ. එතකොට අසඤ්ඤ සත්‍යයෙන් පස්සේ මේ අසඤ්ඤ සත්‍යයෙන් එයාගේ මේ චුතිය සිද්ධ වුණාට පස්සේ එයාට කාමාවචර ප්‍රතිසන්දියක් ඇති වෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම අපි හම්දුන්නේ ඒ ඇති වෙන කාමාවචර භූමිය ඈ සුගතිගාමීද? එතකොට ඒ කියන්නේ අතින්දි කර මුලදී ඇති වෙන ඒක හරියටම මේ තීරණය වෙන්නේ මොකද අර මේ එයාගේ පංචම ධානයේ උපචාර චේතනාවෙන් මතු කරලා දෙන කර්මාදී අතරින් එකක් කරමුණු කරගෙන එන හින්දා එයා මේ අර පංචම ධානයේ කියන්නේ ධාන ස්වභාවයක්නේ. එතකොට මේ ඒක නිසා බොහෝ විට ඒ වගේ තැනකටපත් වෙන්න පුළුවන්. එතන කුසල් සිතක් කුසල් චේතනා නේද අපි හැමදේම සාමාන්‍යයෙන් එතන උපචාර චේතනා කිව්වම අකුසල චේතනාවක් වෙන්න විදියක් නේද අපි හැමදේම පංචම ධානයේදී අනිවාර්යයෙන්ම එතන තියෙන කුසල චේතනාවක්. ඒක කුසල චේතනාවට අනුරූප උප්පත්තියක් තමයි ලැබෙන්නේ. හැබැයි එතින්දී ඒකේනා කලින් කර්ම වලින් ගැලවීමකුත් නැහැ. සංසාරේ තාම ඉන්න කෙනෙක් මහා කල්ප 500ක් ගෙවාගෙන නැවත උප්පත්තිය ලැබුවත් නැවතත් මේ පැමිණියාට මේ අර පංචම ධානයට අනුරූප යම් කිසි
මේ උප්පත්තියකට ඒ කෙනා ඕන වෙලාවක සතර අපායට ඇද වැටෙන්න ඉඩකඩ මේ තියෙනවා. ඒකෙන් ගැලවීමක් වෙලා නැහැ. එතෙන්දී අපි හැමදෙන්නේ දැන් ඉතින් රූපේ තියෙනවා නේද? අපි හැමදෙන්නේ නාම ධර්ම තමයි එතෙන්දී නැති වෙන්නේ. පඨවියාපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ඕජා ජීවිතින්දී රූපය කියන රූප නවකයේ තියෙනවා. නාමකය තමයි ඒ තැන නැත්තේ. ආයතන හැදීමක් වෙන්නෙත් නෑ නේද අපි හැමදෙන්නේ එතෙන්දී? ආයතන නැහැ. කිසිදු ආයතන හැදෙන්න නම් අනිවාර්යයෙන්ම සිත පවතින්න එපාය. නාම රූපේ නාමකයක් පමණයි මේ රූපකයක් පමණයි. ඉතින් නාමකයක් නැහැ. පැහැදිලි අපි හැමදෙන්නේ බොහෝ දෙයක් ඔබ වහන්සේට. හොඳයි. බොහොම හොඳයි. පින්වන්ත අපේ දොස්තර මහත්මයා අපේ ප්‍රශ්න වලින් අනිත් පැත්තට ලොකු අවබෝධයක් ලැබෙන්නේ නැති සත්පුරුෂ පින්වත්නි ඔය ඇත්ත ඔබට තියෙන ගැටලු ඉදිරිපත් කරන්න. ඒ වගේම නැවතත් මේ කරුණ මතක් කරනවා පින්වන්ත ඔය ඇත්තන්ට තියෙන කාලේ ගොඩක් අඩුයි. තව අවුරුදු වලින් දින වලින් ගණන් කළොත් ඔබට තව කොච්චරක් කල්ද ඇත්තේ? කියනකොට බය වෙන්න එපා. නමුත් ඇත්තයි මේ කතා කරන්නේ. එතකොට ඔය ඇත්තන්ට ඔබම ලස්සනට හදාගත්ත ගෙදර මේ මැදසාලේ අර පෙට්ටියක් උඩ මේ උඩුකුරුව ඉන්නවන දවස එන්න කලින් ඔය ඇත්තෝ බුදු පියාණන් වහන්සේ මහා කරුණාවෙන් දේශනා කළ ධර්ම මාර්ගය අනුගමනය කරලා බුදු පියාණන් වහන්සේ සසරින් එතර වෙන්නම කියලා පෙන්නපු ස්ථානවලටපත් වෙන්න ඕන. අඩුම තරමේ සෝවාන් මාර්ගයටවත් පත් වෙන්න ඕන. මනුස්ස ජීවිතයේ සෝවාන් මාර්ගයටපත් වෙන්න බැරි මොනවා හරි බාධාවක් තියනවාද? ඔබ හිතනවාද මේ මනුස්ස ජීවිතේ බෑ කියලා? සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාසව නැති කරන්න පුළුවන්ද බැරිද? අනිවාර්යෙන් පුළුවන් නේද? එහෙනම් ඇයි කරගන්නේ නැත්තේ? වෙලාව මදි කියලා හිතනවා ස්වාමීන් මේ ඒ කියන්නේ ගෙදර අනිත් ඒවා ඔක්කොම කර අපි භාවනා උදේ හැමදාම කරනවා උනාට දැන් ඒකට ගත කරන් තියෙන කාලය සමහර වෙලාවට මදි වෙනවා ස්වාමීන්. ඒ කියන්නේ මම පුදුම විදිහට අපි ඒ කියන්නේ බුද්ධානුස්සතිය වඩනවා උදේ මෛත්‍රී භාවනා කරනවා ආනාපානසති ඒ ඔක්කොම කරත් ස්වාමීන් මම සමහරලාට හිතනවා අපිට ඒකට පින මදි ඒ කියන්නේ කොහොම වෙලාව මදි ගතියක් තමයි තියෙන්නේ. මොකද ඒක තමයි හිතෙන ගොඩක් අමාරු. පින්වන්ත දනෝජා මහත්මිය මුලින්ම ඔබතුමියට පුණ්‍යානුමෝදනා කරනවා. අපි කටන පින්කමේ මේ අටපිරිකර ඔක්කොම බාරගත්තා නේද? අටපිරිකර පොඩි සෝමහස තමයි සෝමහස ඉතින් ඒකට යාළුවොත් එකතු වුණා මේ ඇමරිකාවේ ඉන්නවා. ඒක තමයි බොහොම පින් අනුමෝදන් කරන ඒ කටයුත්තට. ඒ වගේම අපි නිතර දකින ඔබතුමිය නිවස තුළ සම්බුද්ධ බුද්ධ පූජාදී පවත්වමින් ඒ කරන කටයුතුෙන් බොහොම අගය කරනවා. ඒ උතුම් පින්බර තමන් මඟට ඒ වගේම මහත්මයාටත් ආශිර්වාද කළා, දරුවන්ටත් ආශිර්වාද කළා කියන්න. පින්වත් මහත්මිය මේ මනුස්ස ජීවිතයේදීම මගපල් ලබන ගමනට ගෙදර දොරේ දූ පුතුන්ගේ කටයුතු සහ ඔක්කොම තියෙනවා. හැබැයි හැමතිස්සෙම අපිට පුළුවන් යෝනිසෝ මනසිකාරයෙන් පවත්වා ගන්න. ඉතින් යෝනිසෝ මනසිකාරයෙන් පවත්වාගෙනම කටයුතු කරගෙන ඒ තියෙන අරමුණුත් එක්කම මගපල් ලබන්න පුළුවන් පැත්තට කටයුතු කරන එක බොහොම හොඳයි. දැන් හිතන්නකෝ අපේ බිම්බිසාර මහරජතුමා මොන තරම් මේ වගකීම් තියෙන්නේ නැද්ද රජතුමාට? රජ කෙනෙක් මේ අංගමගද කාසිකෝසල වච්චි ආදී මේ 12 මහා ජනපද වලින් ප්‍රධානම රටවල් හතරින් ප්‍රධානම රට තමයි මගධ. එතකොට මේ මගධේ රජකම් කරපු රජතුමා සෝවාන් වෙලානේ හිටියේ. ඉතින් පින්වන්ත ඔය ඇත්ත ඒ සඳහා උත්සාහවන්ත වෙන්න ඕන. ඔබට පුළුවනි. පුදුම ධෛර්යයක් කරනවා සෝමහස. ඉතින් පුළුවන් තරම් ඇත්තට වෙන දේවල් කරන්නේ නැහැ. ඉතින් අපි
යාළුවෝ එහෙම වුණත් ආශ්‍රය එහෙම ගොඩක් අඩු ඒවා ඒ වගේ ගොඩක් මිදිලා ඉතින් මට හිතෙනවා තව ගොඩක් ධෛර්යය අවශ්‍යයි කියලා අපිට වෙලාවත් එක්ක මට හිතෙන්නේ. ඒක තමයි පින්වන්ත මහත්මයා. එතෙන්දී අපිට වීර්යය අවශ්‍ය වෙනවා. වීර්යයෙන් යුක්තව කටයුතු කරගනිමු. ඔබතුමියට පුළුවන් කටයුතු කරගන්න. අපි හැමදෙරේ අවසරයි හැමදෙරේ. තෙරසන්නේ අපි හැමදෙරේ. අවසානයේ පින්වත් දොස්තර මහත්මයා. අපි හැමදෙරේ මම ළඟදී ධර්ම දේශනාවකදී ඇහුවා දැන් විදර්ශනා භාවනාව කරන වෙලාවේදී ඒකේ විදර්ශනා කියන්නේ විපස්සනා කියන්නේ ඒ කියන්නේ පස්ස කියලා කියන්නේ නිවැරදි දැක්ම කියලා. ඒ කියන්නේ දැනෙන දෙයක් කියලා භාවනාවේදී. එතකොට අපි යම්කිසි අරමුණක සමාධිගත වෙලා ඉන්න මොහොතක අපි හම්දුන්නේ මේ අර සිතේ ඇතිවීම සහ නැතිවීම Tamanට දැනෙන්න පටන් ගන්නවා කියලා තමයි උන්වහන්සේ අපිට එතන දේශනා කරේ. මිසක් අපි ඉගෙනගත්ත ධර්මයේ එතෙන්දී එහෙම ඉඳගෙන මෙනෙහි කරොත් විතර්ක කිරීමක් කරොත් එතෙන්දී එන්නේ චින්තාමය ඥානය කියලා තමයි උන්වහන්සේ දේශනා කරේ. නමුත් භාවනාමය ඥානය එන්නේ නැහැ. අපි නිතර දැන් අපි අපහන්සේට දැන් අපිට උගන්වලා තියෙන ඒ කරුණු කාරණා අපි හැමදෙන්නේ ඒ ධර්ම විනිශ්චයකට අපි ගියාට ඉතින්දී එන්නේ චින්තාමය ඥානයක් මිසක් නමුත් භාවනාමය ඥානයක් නෙමෙයි කියලා තමයි උන්වහන්සේ එතන සඳහන් කරේ. මේ ඉතින්දී වෙන්න ඕන සියලු ඒ දැනීම් ඔක්කොම නවත්තලා ඒ සිත දිහා බලාගෙන ඉන්න කියලා. එතෙන්දී Tamanට ඇතිවීම නැතිවීම දැනෙන්න පටන් ගන්නවා කියලා. එතන විපස්සනා කියලා මට එතන ටිකක් අපහැදිලි. අපි හඳුන්නේ දැන් අපි සුෂ්ක විදර්ශක ගානේ යටතේ අපි හැමතිස්සෙම කරන්නේ ධර්ම විනිශ්චයක් නේද අපි හඳුන්නේ ධර්මයේ නුවණින් මෙනෙහි කිරීමක් නේ. යෝනිසෝ මනසිකාරයක් තියෙනගෙන. ඔව් පින්වන්ත දොස්තර මහත්මයා එතනේ දේශනාව යම් පැටලිල්ලක් තියෙනවා තමයි. මෙතනදී වෙන්න ඕන අපි මේ කාරණාව දැනගෙන මේ ධර්මය දැනගෙන ඒ දැනගත්ත කාරණාව අපි අවබෝධ කරගනිමින් සිත සන්තතිය තුළ කුසලයෝ වඩන්නට ඒ කියන්නේ බෝධිපාශික ධර්ම 37 නම් කුසල ධර්මයෝ වැඩෙන විදිහට අර කරුණ ඔස්සේම දිගින් දිගටම මේ අවබෝධ ඥානය ඇති කරගන්න කටයුතු කරගන්න ඕන. ඉතින් විවිධාකාර විදිහේ මතිමතාන්තර ඇති. නමුත් ඔය ඇත්තෝ අද මේ යන ගමන් මගේදී ඔබ හිතියට වඩා යම්කිසි ප්‍රගතියක් ලැබලා තියෙනවා කියලා හිතන්න පුළුවන්ද? එහෙමයි පියන්නේ. එතකොට ඔබ වහන්සේත් එක්ක මේ මගේ ගුරුවරයා විදියට ඔබ වහන්සේට ලඟ වුණාට පස්සේ ජීවිතේ ලොකු අත්දැකීම් ලැබුවා. ඉතින් ඇත්තටම මේ මොකද්ද මේ අපි කියන සමුතියෙන් එහා තියෙන ලෝකයක් මොකද්ද කියලා ඔබ වහන්සේගෙන් තමයි ඉගෙන ගත්තේ. ඉතින් ඇත්තටම ඒක තමයි අපේ දොස්තර මහත්මයා. ඉතින් මේ විදිහට අර ස්වාමීන් වහන්සේලා උනත් කමඨහන් ලබා දී විවිධ අදහස් කියනවා ඇති. නමුත් මේ යන ගමන් මගේදී අපිට අකාලිකව සීසත් ධර්මයේ අපි යම්කිසි ප්‍රතිඵලයක් ලැබුවා නම් යම්කිසි අත්දැකීමක් ලැබුවා නම් යම්කිසි අවබෝධයක් වෙනදට වඩා ලබා ගත්තා නම් ඒ වගේම කෙලෙසුන්ගේ ස්වභාවයක් දැනගෙන යෝනිසෝ මනසිකාරය ආදිය මේ පවත්වා ගනිමින් අපිට බොහොම ගැඹුරු ආධ්‍යාත්මික ගමනක් යන පුළුවන්කම ලැබුණා නම් ඒ ලැබෙන අත්දැකීම් එක්කම තව අපි ඉදිරියට යමින් මේ මනුස්ස ජීවිතයේදී සහ මුලින්ම කෙලෙසුන් අසන්නට වීර්යයෙන් කටයුතු කරන්නට ඕන. ඉතින් විවිධ දේශනා තියෙනවා නේද? බොහොම අගය කරන අපේ දොස්තර මහත්මයා අපි දොස්තර මහත්මයාටත් මෙතන ඉන්න මේ සත්පුරුෂය හැමදිනාටමත් ඔබට පුළුවන් ඔබට මේ කියන දේ හොඳට තේරෙනවනේ. ඔය ඇත්ත මගපල් ලබන්නට වීර්යයෙන් කටයුතු කරගන්න. ඇති ඉතින් ඔබට බාධා නේද? හුඟක් අයත් නම් ලබලා තියෙන බාලකී දෝෂයද කොහෙද? දැන් පුංචි දරුවන්ට අපි කියන්නේ බාලකී දෝෂය කියලා. දැන් මේක ගොඩක් තියෙන්නේ මේ ධර්ම මාර්ගයේදී වැඩි හිටියන්ට. අපි හැමදෙන්නේ මම ඇත්තටම මට පුංචි ඒ අර අපේ අර නෝනා කිව්ව කාරණාවට මම පුංචි දෙයක් ඉදිරිපත් කරන්න කැමතියි. මම දා කොයිතරම් දුරට මම සාර්ථකද කියලා. නමුත් ජීවිතේ අපි හැමෝම කාර්යබහුලයි. ජීවිතේ කියන්නේ අර මොනර පිල් හිතාගත්ත මොනරෙක් වගේ කියලානේ අපි හැමදෙන්නේ බුදුහාමුදුරුවෝ අපිට උපමා කරලා තියෙන්නේ. ඉතින් ඇත්තටම එමුණා කියලා අපි ජීවිතේ කරන හැම කාර්යයක්ම අපි 100න් වැඩ කරනවා නම් අපි එදිනදා රැකියාව, ගෙදර දොර වැඩ කටයුතු එතින්දී අපේ අතින් ඇති වෙන කෙලෙස් මොනවද කියලා අපි අඳුනගෙන කෙලෙස් තවන වීරෙන් වැඩ කරනවා නම් අපිට මේ ධර්මයත් එක්ක ජීවත් වෙන්න පුළුවන්. ඒ දවසින් දවස
නිර්වාණය පැත්තට ලං වෙනවා කියලා තේරෙනවා. ඉතින් අපිට වෙනම පළඟක් බඳන් වෙනම වාඩි වෙලා තැනක භාවනා නොකරට නමුත් අපි ජීවිතේ අපිට යම් කිසි දෙයක පුළුවන් නම් ඉරියාපත මේ ගැන හිතාගෙන කයන් පස්සනාවේ ඉන්න ගමන් ඒ වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා වඩන්න පුළුවන් නම් ටිකෙන් ටික ලඟ නෑ. අපි ඉතින් කාලය ප්‍රමාද වෙන්න පුළුවන්. නමුත් ඒ වුණත් අපි ජීවිතේ පසුතැවීමක් වෙන්න ඕනේ නැහැ. අපි ඉදිරියට යනවා කියලා හොඳටම තේරෙනවා. අනිවාර්යෙන් පින්වත් දොස්තර මහත්මයා මෙතනදී ඔය පින්වතුන් ධර්ම මාර්ගයේ ඉදිරියට යන්නට ඕන. එතනදී දැන් ඔබ කාර්යබහුලයි කියනකොට දැන් මෙහෙම හිතන්නකෝ. ස්වාමීන් වහන්සේලාට බුදු පියාණන් වහන්සේ මෙහෙම පනවනවා. පැවිදි වෙන්න. පැවිදි වෙලා දැන් මේ විදිහට කටයුතු කරගන්න. ඉතින්දී ආචාර්යවත උපාධ්‍යායවත ආදී වත් 14ක් කියනවා. ආවාස කුටි ගෙවල් පිරිසුදු කරලා තියාගන්න විදිය, ඒ වගේම ගමේ හැසිරෙන්න ඕන විදිය, පන්සලේ ආරණ්‍යයේ හැසිරෙන්නට ඕන විදිය, ඒ වගේම සබ්‍රහ්මචාරී හාමුදුරුවෝ සම්බන්ධ කටයුතු කරන්න ඕන විදිය, එකට ඉන්න හාමුදුරුවන්ගෙන් කවුරු රසනීප වුණොත් උපස්ථාන කරන්න ඕන විදිය, මේ ආචාර්ය උපාධ්‍යයන් වහන්සේගේ සිවුරු එහෙම හොදලා පිරිසුදු කරලා දීලා ඒ කටයුතු පැවතුම් කරන විදිහ ආදී බොහෝ කරුණු කාරණා බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට උපසම්පදා වුණාට පස්සේ තවදුරටත් නිස්සමාදන් වෙලා ඉන්න විදිය, සාමාන්‍ය දේවා උපසම්පදා වේවා ධර්ම කොටස් කටපාඩම් කරගන්න ඕන විදිය, දැනගන්න ඕන කොටස්, උපසම්පදා වුණාට පස්සේ දැනගෙන ඉන්න ඕන කොටස්, කල යුතු දේවල් දැන් ඉස්තවිලි බිස්සෝන් උනහම දැන් අපි එහෙම ඉස්තවිලි බිස්සෝන් උපසම්පදාවෙන් වස් 10ක් ගියාට පස්සේ තමයි ඉස්තවිලි බිස්සුවක් එන්නේ. ඉස්තවිලි බිස්සුවක් වුණාට පස්සේ තව දරුවෝ මහාන කරන විදිය, මහාන කළාට පස්සේ අත්තරින්න බෑ. ඒ හරියට ගිහි ජීවිතය ගත කරන මව්පියෝ දරුවෝ බලා ගන්නවා වගේ අපිත් මහාන කරන අය මේ අපිට දරුවෝ වෙනවා. දැන් මටත් ඉන්නවා අවුරුදු 60ක 70ක විතර දරුවෙකුත් ඉන්නවා. ඒ කියන්නේ අවුරුදු 60ක 70ක ගිහිලා මහාන වෙච්ච අය. එතකොට ඒ අය දැන් අපේ ශිෂ්‍යයෝ. එතකොට ඒ අය දරුවෝ හා සමානව සැලකලා ඒ අයගේ ලෙඩ දුක් ආදර අවස්ථා ඔක්කොම හොයමින් බලමින් කටයුතු කරමින් කරන්න ඕන විදියක් තියෙනවා. ඉතින් බලන්නකෝ ඔබ වගේනේ ඉතින් අපිට යම් කාර්යභාරයක් තියෙනව නැතුව නෙවෙයිනේ. ඉතින් නමුත් අපි කටයුතු කරලා තියෙන විදිය බලන්නකෝ. ඔබ කලමනාකරණය කරගන්න ජීවිතේ. අවසරයි පින්න ස්වාමීන් වහන්සේ, මම හිතනවා අපිට තව විනාඩි 20ක් විතර වගේ කාලයක් තියෙනවා. නිසා ඔබ වහන්සේට තෙහෙට්ටු නැත්නම් අපි සියලු දෙනාගේම ප්‍රයෝජන සඳහා යෝනිසෝ මනස්කාරය පිළිබඳව නැවත සිහිපත් කර දෙන්න ඉල්ලා සිටිනවා ස්වාමීන් වහන්සේ. බොහොම හොඳයි පින්වන්ත අපේ ධම්මික මහත්මයා, සත්පුරුෂ කරුණාවන්ත පින්වතුනි, යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ පින්වත්නි යම් ධර්මතාවයන් වල උප්පත්තියත් විනාශයත් එය හටගන්නා හේතුවත් ආදිය නුවණින් යුක්තව විමසා බලන උපාය මනසිකාරයට නමක්. එතකොට හේතුඵල ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වයෙන් යුක්ත ත්‍රිලක්ෂණයේ යුක්ත ධර්මතා ගැන නුවණින් විමසා බලමින් කටයුතු කරන එකට යෝනිසෝ මනසිකාරය කියලා කියනවා. උපාය මනසිකාරය කියලත් ඒට කියනවා. එතකොට ඔය ඇත්තෝ ආත්මය කියලා කතා කළාට පින්වතුනි, ඔය තියෙන්නේ හේතුන්ගෙන් හටගත්ත රූප ධර්මතා. හටගත්ත ගමම්ම අනිත්‍ය තත්ත්වයට පත්වන රූප ධර්මතා. අනිත්‍ය තත්ත්වයට පත්වීමෙන් නිතරම පීඩාවට පත්වෙන නිසා දුක්ඛ කියලා කියන රූප ධර්මතා. එතකොට අනිත්‍ය තත්ත්වයට පත්වෙන, අනිත්‍ය තත්ත්වයෙන් නිතරම පීඩාවට පත්වෙන ඒ රූප ධර්මතා ඇතුළත ස්ථීරව ආත්මය මේකයි, සත්‍යයා මේකයි, පුද්ගලයා මේකයි කියලා වෙනස් නොවි එදා ගිය භවයේ ඉඳන් අද මේ මොහොත දක්වා වෙනස් නොවි ආ රූපය, මේ කෙස් ගහ, මේ රෝම කූපේ, මේ නියපොතු, මේ දස් සමමස් නාදයට ඇටමිදුලක් ගඩු හදවතක් මා දරඹු බඩදිව බඩවැල අතුණු බහන් නොදිරු ආහාර, දිරු ආහාර, කෙලසුට සැරව, ලේ මුත්‍රා දාඩි ඉස්මොලේ ආදී කිසිම විදියකින් මේකයි වෙනස් නොවි තිබ්බ ආත්මය මම කියලා මං කතා කරපු හිටපු මං දෘෂ්ටිගතව හිතියේ කාරණාව කියලා පෙන්වන්නට බැරි හේතුන්ගෙන් හටගත්ත හේතුඵල ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වයක් වුණු රූප ධර්මතා.
ඒ වගේම පින්වත්නි ඔය ඇත්තන්ගේ ඇසේ කළු ඉංගිරියාව මැද උකුණු හිසක් වගේ තැනක පැතිර පවතින පින්වත්නි ප්‍රසාද රූපය පින්වන්ත ඔබ මවකුසට පැමිණිලා 77 වන දින රාත්‍රියේ ලැබුණේ කලින් භවවල දීර්ඝ සසර කරගත්ත කර්මවල විපාක විදියට. ඒක දැන් උනත් ඔබට ඒ කර්මව නිසා තමයි අතීත මේ ජීවිතයේ හෝ කලින් භවවල හෝ කරගත්ත කර්ම හින්දා තමයි කර්මජ වශයෙන් ඒ චක්කු ප්‍රසාද රූප දසකේ ඇති වෙන්නේ. එතකොට පින්වන්ත ඔය සත්පුරුෂයෝ මන් කුසල් නොකර හිටියොත් පෙනීම ලැබෙන විදිහේ කුසලයන් කරන්නේ නැතුව හිටියොත් පින්වත්නි එතකොට අකුසල් වලට අවස්ථාව ලැබිලා අකුසලයන්ගෙන් ඒක අන්ධ වීම වගේ වෙන්න පුළුවන් මේ කර්මජ චක්කු ප්‍රසාද රූප දසකය හැම වෙලාවෙම හටගත්ත ගමන්ම නැතුව යනවා නැති වෙද්දිම හට ගන්නවා සෝත ප්‍රසාද රූප දසකාදීත් එහෙමයි අන්න ඒ ප්‍රසාද රූපේ නැත්තම් ඒ ඔපේ තුල පහළ වෙනවා චක්කු විඥානේ කියන්නේ අපි කළ පිනක විපාකය නැත්තම් අපි කළ කුසල කර්මයක විපාකයක්. එතකොට ඒ විපාක විඥානය ඒ වගේ විපාක විඥානයක් කින් කෙරෙන කාරණාව එක්තරා සීමා සහිත ප්‍රමාණයක් මොකද ඒක හේතු යෙදෙන්න බැරි සිතක් හින්දා එතකොට මේ විඥානයේ යෙදෙනවා යම් කිසි චෛතසික ප්‍රමාණයක් චක්කු විඥානයේ නම් සබ්බචිත්ත සාධාන චෛතසික ඔක්කොම යෙදෙනවා ජවන් සිත් වල නම් කුසල ජවන් සිතේ කුසල මේ සෝබන චෛතසික එහෙම යෙදෙනවා ඒ අකුසල ජවන් සිතක නම් මෝහය හිරිකනෝතප්පේ වගේ ඒ චෛතසික යෙදෙනවා ඒ යෙදෙන චෛතසිකත් ඒ යෙදෙන හිතත් මේ උපාද තිත්ති බංග කියලා හටගත්ත ගමම්ම හටගත්තා වගේම කාලයක් පැවැත්ලා ඒ වගේම කාලයකින් නැතුව යනවා ඉතා වේගයෙන් ඒ වගේ ඇතිව නැතුව යන ධර්මතා එතකොට වේදනා සංඥා සංකාර විඥානයෝ හේතුන්ගෙන් හටගත්ත ගමම්මම නැතිව ගිය ඒ හේතුන්ගෙන් හටගත්ත විදිහත් එහි උප්පත්තිය එහි පැවැත්ම එහි විනාශයේ ධර්මතාවයේ ස්වභාවය ආදී නුවණින් විමසා බලන්නට ඕන ඔය ඇත්ත මොන කාරණාව කළත් ගිහි ජීවිතයේ කොහොම කටයුතු කළත් පින්වත්නි යෝනිසෝ මනසකාරයේ පවත්වා ගන්න යෝනිසෝ මනසකාරයේ ඇත්නම් කාමාසව වලට ඉඩක් නැහැ දිට්ඨාසව අවිජ්ජාසව භවසව වලට ඉඩක් නැහැ යෝනිසෝ මනසකාරයේ ඇතිනම් අනිවාර්යයෙන්ම ඉඩ ලැබෙන්නේ පින්වත්නි ප්‍රඥාවටයි ආර්ය අෂ්ටාංගික මාර්ගයටයි. සාදු. බොහොම සන්තෝෂයි ඔය සත්පුරුෂය බොහොම කල්යාණ මිත්‍ර පිරිසක් විදිහට බලන්න පින්වත්නි අපේ දොස්තර මහත්මයා ධම්මික මහත්මයලා අපේ ධනෝජා මහත්මිය මේ තරංග මහත්මයලා දැන් ධනෝජා මහත්මයා ඇමරිකාවේ ඉඳලා එතකොට මේ ධම්මික මහත්මයා ඩුබායි ඉඳලා දොස්තර මහත්මයා තරංග මහත්මයලා මේ අනිත් සත්පුරුෂ අපි ලංකාවේ එතකොට ඔය ඔක්කොම එකට එකතුලා එකම කල්යාණ මිත්‍ර පිරිසක් විදිහට එකම ධම් සභා මණ්ඩපයක පින්වත්නි ධර්ම සාකච්ඡා පැවැත්වුවේ අකණ්ඩවම මේ කටයුත්ත දිගටම පවත්වාගෙන යන ලබන අඟහරුවාට වෙනකොටත් ඔය පින්වතුන්ට තියෙන ප්‍රශ්න මොනවද කියලා ඔබේ ධර්ම මාර්ගයට අදාළවම ඔබ දියුණු වෙමින් ඉදිරියට යන ගමනට දැනගන්න ඕන කවුරුන් ඉදිරිපත් කරන්න පින්වත්නි මේ මනුස්ස ජීවිතය ඔබ මඟපල් ලබන්න ඔබට පුළුවන් ඒ අනිවාර්යෙන් කරගන්න බුදු පියාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ මාර්ගයේ පෙන්වපු එකේ කිසිම අඩුවක් නැහැ කොහෙවත් මේ හැල්ලා නැහැ අවුරුදු 2500ක් යනකොට ධර්ම මාර්ගයේ ඊටාම් පිවිතුරුව පිරිසුදුව පිළිපැදලා ප්‍රතිඵල ගන්න පුළුවන් විදිහට තියෙනවා හැබැයි ඉතින් හුඟක් අයට බාලකී දෝෂය ලැබලා තියෙන හින්දා ඒක නැති කරගෙන වීර්යයෙන් යුක්තව ධෛර්යයෙන් යුක්තව කටයුතු කරගන්නට මේ ඕන මේ මනුස්ස ජීවිතේ අපත යන දෙන්න එපා මීට කලින් මනුස්ස ජීවිත මොනතරම් අපතයවල ඇද්ද ඔය පින්වතුන් උදෑසන නැගිටිනකොටම පින්වත්නි කුසල් ඇතුව කටයුතු කරාදී නින්දට යද්දී මෛත්‍රී බුද්ධානුස්සතිය ආදී භාවනාවටලා බොහොම සුවදායි බල සම්පන්න කුසාසිත ඇතිවම සුවදායි නින්දක් ලබා ගන්න
ඔබට ඊට ලැබෙන හැම වෙලාවෙම මල් ගස් වවන්න, පළතුරු ගස් වවන්න, ඒ ඔබම වවපු මල් ගස් වලින් ඔබම මේ මල් පූජා පවත්වන්න. අපි අද දැක්ක තනෝජා මහත්මියගේ මල් පූජාවක් එහෙම. එතකොට පින්වන්ත ඔය ඇත්තෝ මල් පූජා ආදිය පවත්වමින් පින්වත්නි ඔය ඇත්තෝ නිවෙස්වල ඉන්න ඔබේ පින්වන්ත මහත්ම මහත්මීන් දූ දරුවොත් එක්කම පින්වත්නි පන්සිල් රකින්න ඒ වගේම ධර්මයේ හැසින් ධර්ම සාකච්ඡා පවත්වන භාවනානුයෝගී පින්බරයන් පිරිසක් බවට පත් වෙලා කටයුතු කරගන්න. වනරූප සූත්‍රයේ සඳහන් වන කරුණු, මංගල ව්‍යාකපජ්ජ සූත්‍රවල සඳහන් වන කරුණු අනුව කටයුතු කරන්න. දැන් බලන්න තවමත් මට බැරි වුණා ඔය ඇත්තන්ට පටිච්චසමුප්පාදයේ කරුණු විස්තර කරන්න. මම දන්නවා මේ තාම මේ වෙලාවේ පටිච්චසමුප්පාදයට අදාළ කරුණු ටික ගත්තොත් ඔය ඇත්තන්ට එකපාරට ගැඹුරු වෙයි කියලා. පටිච්චසමුප්පාදයට කලින් දැන් කියන්න පුළුවන් අය මෙතන ඉන්නවා කීප දෙනෙක්. මේ නමුත් මේ අපි නේතුස්තර මහත්මයා. එතකොට නමුත් ඔය පින්වතුන්ට මේ එතෙන්ට යන්න ditthi visuddhiya සම්පූර්ණ කර ගන්න වෙනවා. එතකොට ස්කන්ධ ධාතු ආයතන ඉන්ද්‍රිය ආදිය සම්බන්ධව ඔබට පුළුල් අවබෝධයක් ඔබ ඒ අවබෝධ කර ගන්න වෙනවා ඊළඟ තැන් වලට යන්න. එතකොට ඊට පස්සේ ටික තේරුම් ගන්න පුළුවන්කම ලැබෙන්නේ. හිතන්න ගණිතයේදී වුණත් ගණිතයේදී යම්කිසි ගණන් ක්‍රමයකදී මැදදී කියලා දෙන්න බෑනේ මුලින් ඉඳන් කියලා දෙන්න ඕනේ. ඒ නිසා ඔය සත්පුරුෂයෝ වහ කල්න ඒවා කටයුතු කරගන්න. කාලේ වීගෙන් ගෙවිගෙන යනවා. ඔබටම දැනෙනවා ඇති දැන් ශරීරය ගොඩක් වෙනස් වෙලා කෙස් ඉදමින් පවතිනවා. ශරීරයේ හඳිපත් වල විවිධාකාර කැක්කුම් වේදනා දැනෙන්න පටන් ගන්නවා. ඒ වගේම දැන් තිබුණු රූපකාය ශරීර ශක්තිය ඔක්කොම නැති වෙමින් පවතිනවා. වේගයෙන් ලොකු පරිවර්තනයක් වෙනවා. නොහිතූ වෙනසක් සිදු වෙමින් තියෙනවා. නමුත් මේක අනිවාර්යෙන් සිද්ධ වෙන දෙයක්. ඒ නිසා තව ඉස්සරහට යන්න යන කාලේ යන්න යන සිහි කල්පනා ආදී අඩු වීගෙන යන තවත් දුර්වල වෙන අවස්ථාවෙ එන්න කලින් ඉක්මනින්ම මඟපල ලබන්නට උත්සාහවන්ත වෙන්න. එහෙමනම් අදට ප්‍රමාණවත්ද? ඒක තමයි. දැන් එහෙට අවුනට කලින් වැඩ ඉන්න තමයි බලාපොරොත්තුෙන් ඉන්නේ. දැන් 10ට පිටත් වුණොත් මට පැය දෙකමාරක් 3ක් ඇතුළත එතෙන්ට වඩින්න පුළුවන්. එහෙමනම් මම අදට නතර කරන්නද? හොඳයි කරුණාවන්ත පින්වත්නි, සෑම අඟහරුවාදා දිනකම අපි මේ වැඩසටහන පවත්වමු. ඔය පුණ්‍යවන්තයෝ සහභාගී වෙන්න. ඒ වගේම මේ වස්සාන කාලේ හින්දා නැවත මම අපේ පොඩි හාමුදුරන් දැනුම් දී තව සති දෙක තුනක් යනකොට මට ආපහු විවේකයක් ඕන කියලා. එතකොට ඔය ඒ සතිය නොකෙරුණා කියලා මොනවද හිතන්න එපා. වස්සාන සමයේ හින්දායි අපි එහෙම කටයුතු කරන්නේ. නමුත් අකණ්ඩව මේ වැඩසටහන දිගටම පවත්වාගෙන යමු. මගපල් ලබා ඔබ සසරින් එතර වෙන්න අවශ්‍ය මාර්ගය අපි පෙන්වලා දෙන්නම්. සත්පුරුෂ පින්වත්නි, අද ධර්ම සාකච්ඡා පවත්වමින් ජනිත කරගත් පුණ්‍ය සම්භාරය පුණ්‍යවන්ත සත්පුරුෂ ඔබ නමේ මියගිය සියලු දෙනා අනුමෝදන් වේවා. අද ධර්ම දාන දායකත්වයේ දරු දුබායි පදිංචි අපේ ධම්මික මහත්මයා සාන්ති මහත්මිය පින්බර දරු දෙපළ සත්පුරුෂයෝ නමේ මියගිය නැතයිනට ඒ වගේම රත්නපුරේ ඉඳලා මේ සියලු කටයුතු මේ විදිහට සංවිධානය කරමින් මෙහෙවමින් මේ කටයුතු මෙහෙවන අපේ පින්වන්ත අප ශිෂ්‍ය අපේ අපරැක්කේ පඤ්ඤාසාර පින්වන්ත පොඩි හාමුදුරුවන් වහන්සේ නමේ මියගිය සියලු දෙනාට අපි දොස්තර මහත්මයා ධනජ මහත්මියලා තරංග මහත්මියලා මේ සත්පුරුෂයෝ හැම දිනාගේම නමී මියගිය සාංසාරික පින් බලාපොරොත්තු වන ඇත්තෝ ඒකාන්තේම මේ පින් අනුමෝදන් වෙත්වා. ඊනෑයෝ සුවපත් වෙත්වා. ඊනෑයෝ සැපවත් වෙත්වා. ඊනෑයෝ ප්‍රඥාව තියුණු කරගෙන ඉක්මන් භවයකදීම උතුම් නිවනින් සැනසෙත්වායි කියලා සාදුනාදයක් පවත්වන්න. දෙවියන්ට මේ පින් අනුමෝදන් කරමින් දිවියෝත් මේ පින් අනුමෝදන් වෙත්වා. පුණ්‍යවන්ත ඔබ සියලු දෙනාවම රකිත්වා කියලා සාත්නාදයක් පවත්වන්න. මේ සියලුම පුණ්‍ය ධර්මයෝ සත්පුරුෂ සදහැති පින්වත් ඔබ සැමට නිවන් දකින්නට අජරාමර උතුම් නිවනින් සැනසෙන්නට හේතු සම්පත්ම වේවා කියලා සාත්නාදයක් පවත්වන්න.
සාදු පින්වත්නි අපිට මේ කටයුතු සඳහා විශාල සහයෝගයක් ලබා දෙමින් තාක්ෂණයකට ඔක්කොම මෙහෙවමින් කටයුතු කරන අපේ පින්වත් සිස් අපරාගේ පඤ්ඤාසාර පොඩි හාමුදුරන් වහන්සේ අපේ පොඩි හාමුදුරන් වහන්සේට ඒ වගේම පින්වන්ත අද ධර්ම දායකත්වයන් දරු අපේ ධම්මික මහත්මයා පින්වත් දයාබර සාන්ති මහත්මිය ඒ පින්වන්ත දරු දෙපළට ඒ වගේම අපේ පින්වත් දොස්තර මහත්මයා දරු අපේ පින්වන්ත ධනෝජා මහත්මිය ඒ පින්වත් මහත්මයා ඒ පින්වත් දරු අපේ පින්වත් තරංග මහත්මලා මෙතන මේ සහභාගීව අද මේ සජීව මේ වැඩසටහන සහභාගී නම් කියවුන් නැති මුලින් ඉඳන්ම මේ වැඩසටහනේ ඉන්න මෙතන මේ සම්බන්ධ වූ සියලුම සත්පුරුෂයිනට ඔබ පවුල් පරපුරේ හැම දිනාටම පින්වත්නි මේ පුණ්‍ය කර්මයේ කොටස් කරුණු ප්‍රශ්න ඇසූ නොඇසූ සම්බන්ධ වූ සාදුකාතුන් ධර්ම මාර්ගය යන පුණ්‍යවන්ත ඔබ සැමට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා. අභිවාදන සීලිස නිච්ඡං වත්තාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මීවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාති සමිච්ඡතු. සාදු 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 සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛෙතං අනුත්තරං දුර්ලභේන මයා ලබ්ධං පස්සිතං කිතුං වරං සාරිපුත්තාරි තේරාණං ආගතං ප්‍රතිපාතිය සද්දා සීල දයා වාසං බුද්ධ පුත්තං නමාමහං. සාදු සාදු සාදු. සුපත්තේවා තෙරුවන් සරණයි දීර්ඝායුෂ. තෙරුවන් සරණයි. දරුවන් සරණයි. හැම දිනකටම තෙරුවන් සරණයි පින්වත්නි. සාදු සාදු තෙරුවන් සරණයි.